අයිබෝන් දරුවනේ අපි දැන් ගියවර පාඩමෙන් දෙවන එකකේ ආරම්භ කළා ඔබට මතක ඇති සමාජ වගකීම් සහ ව්‍යාපාර ආචාර ධර්ම කියන ඒකකේ මම කිව්වා අපේ විෂය නිර්දේශයේ මාතෘකා 18 අතුරෙන් කෙටිම මාතෘකාවක් තමයි මේක. කෙටිම මාතෘකාව. කෙටි වුණාට විභාගයට අමතරව අපේ මුළු ජීවිත කාලෙටම මේ යනතුරු වැදගත් වෙන ජීවිත පාඩමක් කියලා මම එදා මතක් කරා. ඒක අපි පළවෙනි කොටස සමාජ වගකීම් කියන පාඩම සම්පූර්ණයෙන්ම නිම කළා ඔබට මතක ඇති. සමාජ වගකීම් කියලා අපි එදා කතා කරේ කිසියම් ව්‍යාපාරයක් තමන්ගේ ගනුදෙනුකරුවන්ට පමණක් නොවේ. තමන්ගේ ගනුදෙනුකරුවන්ට පමණක් නොවේ. ඇල්මක් දක්වන ව්‍යාපාර කරේ ඇල්මක් දක්වන සමාජයේ සමස්ත පාර්ශවයන්ට වගකීමෙන් යුතුව සාධාරණ ආකාරයෙන් ව්‍යාපාර කටයුතු ඉටු කිරීමට පවතින බැඳියාව. නැත්නම් ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ට සාධාරණව හා වගකීමෙන් යුතුව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ බැඳියාව තමයි සමාජ වගකීම් කියලා අපි කතා කරේ. ඊළඟ අපි මේ පාඩමේ සම්පූර්ණම කතා කරා සමාජ වගකීම් ඉටු කළ යුතු පාර්ශව අපිට 100 ගණක් කතා කරන්න පුළුවන්. එතකොට මේක විශ්ලේෂණය සංකීර්ණ වෙනවා. මේ පාඩමේ විශ්ලේෂණය සරල කර ගැනීම සඳහා සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන පාර්ශව අපි 4ක් කිව්වා. මතක ඇති විභාගයට ඒ 4 තමයි නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්නේ. ඒ පාරිභෝගිකයෝ එවත් ගනුදෙනුකරු ව්‍යාපාර හිමිකරු සේවකයෝ සමස්ත සමාජය නැත්නම් ප්‍රජාව හා පරිසරය. ප්‍රජාව කිව්වොත් පරිසරය කියන එක අපිට වෙන් කරන්නම බෑ. ප්‍රජාවට පරිසරය අනිවාර්යෙන්ම බද්ධ වෙලා තියෙනවා. එතකොට අපි ඒකෙදි කිව්වා පාරිභෝගිකයින් වෙත ඉටු කළ යුතු බැඳියාවන් තියෙනවා ව්‍යාපාර කරගෙන යාමේදී. ඒ බැඳියාවන් තමයි පාරිභෝගිකයින් වෙත සමාජ වගකීම් කියලා අපි අදහස් කරේ. ඒ කියන්නේ පාරිභෝගිකයින්ට අවංකව සාධාරණව ක්‍රියා කිරීමට ඇති බැඳියාවන් තමයි පාරිභෝගිකයා වෙත සමාජ වගකීම් කියලා කිව්වේ. උදාහරණයක් වශයෙන් තත්ත්වයෙන් උසස් භාණ්ඩ හැම විටම සපයා දීමට ඇති බැඳියාව. තත්ත්වයෙන් උසස් භාණ්ඩ හැම විටම සපයා දෙන්න බැඳියාවක් තියෙනවා ව්‍යාපාරිකයන්ට. ඒක පාරිභෝගිකයා වෙත සමාජ වගකීම. ඊළඟට පාරිභෝගිකයාට තියෙන අයිතිවාසිකම් ජෝන් එෆ් කෙනඩි අයිතිවාසිකම් 4ක් හඳුන්වලා දුන්නා. ඊට අමතරව නෙදර්ලන්තේ හේග් නුවර පාරිභෝගික ජාත්‍යන්තරේ තවත් අයිතිවාසිකම් 4ක් හඳුන්වලා දුන්නා. තෝරා ගැනීමේ අයිතිය, තොරතුරු ලබා ගැනීමේ අයිතිය, සවන් යොමු කරවා ගැනීමේ අයිතිය ආදී වශයෙන් මේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කිරීමට ව්‍යාපාරිකයන්ට තවත් බැඳියාවක් නැත්නම් බැඳීමක් තියෙනවා. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති බැඳියාව. ඒකත් පාරිභෝගිකයා වෙත ඇති සමාජ වගකීමක්. ඊළඟට පාරිභෝගිකයාට සත්‍ය තොරතුරු මත පමණක් ව්‍යාපාර කටයුතු තිලින කරන්න. සත්‍ය තොරතුරු. අසත්‍ය තොරතුරු වලින් බැහැරව සාපරාධී ක්‍රියාවන්ගෙන් බැහැරව පාරිභෝගිකයා රවටන සුළු සහ නොමග යවන සුළු ක්‍රියාකාරකම් වලින් බැහැරව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඇති බැඳියාවත් පාරිභෝගිකයා වෙත සමාජ වගකීමක් වෙනවා. ඔය හැම දෙයකින්ම අපි පෙන්ලා දුන්න ඔයගලන්ට පාරිභෝගිකයා වෙත සමාජ වගකීම් ඉටු කිරීම තුළින් ව්‍යාපාරිකයාගෙන් සමස්ත පාරිභෝගික ප්‍රජාව අපේක්ෂා කරන්නේ මොකක්ද? පාරිභෝගික ආරක්ෂණය. පාරිභෝගික ආරක්ෂණය තහවුරු කරමින් ව්‍යාපාර කටයුතු වල යෙදීම තමයි එයින් අදහස් කරන්නේ. ඊළඟට අපි කතා කරා අයිතිකරුවෝ ගැන, හිමිකරුවෝ ගැන. දැන් ගොඩක් වෙලාවට ව්‍යාපාරවල අයිතිකරුවයි කළමනාකරුවයි නැත්නම් හිමිකාරත්වයයි කළමනාකාරීත්වයයි දෙකම එකක් වෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරවලදී. මම ව්‍යාපාරයක් ආරම්භ කළොත් හිමිකාරත්වය මට තියෙනවා. ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ
සීමිත සම්පත් හසුරුමින් මම නම් කළමනාකරුත් මමයි. ඒ තනි පුද්ගලනේ. නමුත් තව තියෙන හවුල් ව්‍යාපාර, සීමිත පෞද්ගලික සමාගම්, සීමිත පොදු සමාගම් ආදී සංවිධාන ගණනාවක්. ඒ සෑම සංවිධානයකම වගේ හිමිකාරත්වයයි කළමනාකාරීත්වය දෙකක්. ඒ කියන්නේ හිමිකරුවන් වෙනුවෙන් ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම එක්කෝ වැටුපට බඳවාගත් හෝ එක්කෝ ගරු සේවයක් වශයෙන් සේවයට බඳවාගත් හෝ කළමනාකරුවන් විසින් තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ ව්‍යාපාර කළමනාකරුවන් විසින් ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීමේදී ඒ හිමිකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි, ඒ හිමිකරුවන්ට අවාසියක් නොවන පරිදි කළමනාකරණ කටයුතු දියත් කිරීමට බැඳියාවක් තියෙනවා. අන්න ඒ බැඳියාව තමයි හිමිකරුවන් වෙත ඇති සමාජ වගකීම් කියලා අපි කතා කරේ. මූලික වශයෙන් දැන් හිමිකරුවනේ අරමුදල් යොදවන්නේ. අයිතිකරුවෝ යොදවන අරමුදල් අවභාවිතා කරන්න හොඳ නැහැ. ඒ අයිතිකරුවන්ගේ අරමුදල් අවභාවිතා කරමින් පවත්වගෙන යාමට කළමනාකාරීත්වයට හැකි. නමුත් ඒක සමාජ වගකීම් වලට පටහැනි. ඒ නිසා අරමුදල් පිරිමැසුම්දායක ලෙස කළමනාකරණය කරමින් අරමුදල් අවභාවිතයෙන් බැහැරවීමට ඇති බැඳියාවක් තියෙනවා හිමිකරුවන් වෙත. ඊළඟට ව්‍යාපාර කළමනාකරණය කරලා වඩා උසස් ගණයේ කළමනාකරණ තීරණ තුලින් ව්‍යාපාරයේ දිනෙන් දින ඉදිරියට වර්ධනයක් වෙනවා. විකුණුම් සහ ලාභ වර්ධනය වෙනවා. එහෙම වෙද්දී ඒ උපයන ලාභ වලින් උපයන ඉපැවුම් තුලින් සාධාරණ ප්‍රතිලාභ හිමිකරුවන් වෙත ලබා දීමටත් බැඳියාවක් තියෙනවා ව්‍යාපාරවලට ඒ වගේම කළමනාකාරීත්වයට. අන්න ඒකත් හිමිකරුවන් වෙත ඇති සමාජ වගකීමක් වෙනවා. ඊළඟට කළමනාකරණයේ කිසිවිටකත් හිමිකරුවන්ට සැකසංකා ඇතිවන ආකාරයෙන් හිමිකරුවන්ට සැකසංකා ඇතිවන ආකාරයෙන් කටයුතු නොකිරීමටත් බැඳියාවක් තියෙනවා. ඒ කියන්නේ සෑම විටම ව්‍යාපාරය සහ කළමනාකාරීත්වය විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීමට බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ සෑම විටම විවෘත භාවයක් රහසිගත දේවල් තියෙන්න බෑ හිමිකරුවන්ට. හිමිකරුවන්ට සියලු දේ විවෘත වෙන්න ඕනේ. ඔන්න වගේ හිමිකරුවන්ට සාධාරණ ඉපැයීම් ලබා දෙමින් විනිවිද භාවයෙන් යුතුව ක්‍රියා කරමින් ඔවුන්ගේ අරමුදල් මනා කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාමට ඇති බැඳියාව තමයි හිමිකරුවන් වෙත ඇති සමාජ වගකීම් කියලා කියන්නේ. ඊළඟට සේවකයෝ. දැන් ඕනෑම ව්‍යාපාරයක් සමාජයට නැත්නම් රටට ඒ වගේම අයිතිකරුවන්ට වගකීමෙන් ක්‍රියා කරලා තමන් ළඟ ඉන්න ව්‍යාපාරයට දාහය වැය කරලා ශ්‍රමය වැය කරලා ප්‍රතිලාභ උපයා දෙන්න වෙහෙසෙන සේවකයා අමතක කරොත් එතන බොහොම අසාධාරණයක් තියෙනවා. නොගැලපීමක් තියෙනවා. ඒ නිසා තමන් යටතේ වැඩ කරන සේවකයන් වෙනුවෙනුත් සමාජ වගකීම් කීපයක් ඉටු කරන්න බැඳියාවක් තියෙනවා කියලා කිව්වා. උදාහරණයක් වශයෙන් සේවකයින්ගේ සේවක අයිතිවාසිකම්, පාරිභෝගිකයාගේ පාරිභෝගික අයිතිවාසිකම් වගේ සේවකයාගේ සේවක අයිතිවාසිකම් සුරැකෙන පරිදි, තහවුරු වන පරිදි කටයුතු කිරීමට බැඳියාවක් තියෙනවා. අන්න ඒවා සේවකයින් වෙත ඇති සමාජ වගකීම් කියලා කිව්වා. ඊළඟට සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය අත්‍යවශ්‍යයි. සේවකයන්ට වැය කරන ශ්‍රමයට වැටුපක් සාධාරණව ගෙවුවා කියලා විතරක් වගකීම් වලින් නිදහස් වෙන්නේ නැහැ. සේවකයාගේ ශ්‍රමයට ගෙවන වැටුපට ඔබ්බෙන් වූ බැඳියාවක් තමයි සේවකයා වෙත සමාජ වගකීමට අයිති වෙන්නේ. එහෙමනම් සේවක සුබ සාධනය එතන මුල් තැනක් ගන්නවා. සේවක සුබ සාධනය. කියන්නේ සේවකයින්ට අපි තු මරණ ආධාර, විවාහ දීමන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ආධාර කිරීම, ඒ වගේම ඉතා අඩු මිලට සහන මිලට ආයතන නිෂ්පාදන පංගු ලබා දීම, ඉකොනොමි ලබා දීම, ඒ වගේම වාර්ෂිකව ප්‍රසාද මුදල් ගෙවීම, වාර්ෂිකව විශේෂයෙන්ම සිංහල අවුරුද්දට ඇඳුම් පැළඳුම්, ආහාර පාන සහන මිලකට ලබා දෙන්න කටයුතු සම්බන්ධීකරණය කිරීම වැනි දේවල් තුළින් වැටුපට අමතරව සේවකයාගේ සුබ සාධනයේ තහවුරු කිරීමටත් බැඳියාවක් තියෙනවා. ඊළඟට සේවකයින්ට හිතකර වැඩ පරිසරයක්. කිසිදු සේවකයෙක් කැමති වෙන්නේ නැහැ මනා වාතාශ්‍රය නොමැති,
මන ආලෝකය නැමැති ඒ වගේම තමන්ගේ වෘත්තිමය සෞඛ්‍ය ආරක්ෂා නොවන වැඩ පරිසරයක වැඩ කරන්න කැමති නැහැ. ඒ නිසා හිතකර වැඩ පරිසරයක් සකස් කර දීමත් ව්‍යාපාර වලට වගකීමක් තියෙනවා සේවකයන් වෙන්නේ. ඒ වගේ සේවකයින් ගෙන අයිතිවාසිකම් සුරැකීම සහ සේවක සුබ සාධනයේ තහවුරු කර දීම තමයි මේ සියලු වගකීම් වලින් අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ අපි අවසානයේ කිව්වා සමාජයේ වෙත. නැත්තම් සමස්ත සමාජය හා පරිසරය. දැන් සමාජය කියද්දිම අපට පරිසරය කියන එක හලන්න බෑනේ. මොකද සමාජයේ බද්ධ වෙලා ඉන්නෝ නිතතින්ම පරිසරයට. එහෙනම් ඕනෑම පුද්ගලයෙක් කැමති තමන්ගේ පෞද්ගලික ජීවිතයේ හිතකර පරිසරයක් තුල පවත්වාගෙන යන්න. ඒ වගේම තමන් වැඩ කරන කාර්යාලය වෙන්න පුළුවන්, කම්මල වෙන්න පුළුවන්. එතන හිතකර පරිසරයක් තුල වැඩ කරන්න කැමති. ඒ නිසා පුද්ගලයින්ට සමස්ත සමාජයට කිව්වම එතකොට අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවොත් අයිති මෙතන. එහෙම නොවනත් සියල්ලම අයිති. ඒ සමස්ත සමාජයට වඩා සුවදායි පරිසරයක ජීවත් වීමට හිමිකම් සලසා දීමට ඇති බැඳියාවන් වශයෙන් අපි කතා කරා ප්‍රජාව වෙත නැත්නම් සමාජයේ වෙත ඇති සමාජ වර්කින් කියලා ව්‍යාපාරිකයින්ට. ඒ කියන්නේ පරිසර හිතකාමී නිෂ්පාදිත බිහි කිරීම, පරිසර සංරක්ෂණ වැඩසටහන් වලට අනුග්‍රහය දැක්වීම සහ එවැනි වැඩසටහන් ක්‍රියාවේද වීම තුලින් මනා පරිසරයක් නැත්නම් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ජීවත් වීමට ලබා දීමට ඇති බැඳියාව තුලින් වඩා හිතකර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට අවස්ථා උදා කිරීමට ඇති බැඳියාව ප්‍රජාව වෙත ඇති සමාජ වර්කින් කියලා කතා කරා. ඒ වගේ මූලික ශ්‍රේෂ්ඨ හතරක් අපි කතා කරලා ඒ සමාජ වගකීම් ඉටු කිරීම තුලින් ව්‍යාපාරිකින් අත් කරගන්න ප්‍රයෝජනත් කතා කරා. මතක ඇතිනේ සමාජ වගකීමෙන් යුතුව ව්‍යාපාරිකයන් කටයුතු කිරීම තුල ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ ලැබෙනවා. උදාහරණයක් වශයෙන් ගනුදෙනු කරුවන්ගේ කැමැත්ත නැත්නම් ආකර්ෂණය පක්ෂපාතීත්වය ලැබෙනවා. ආයෝජකයන් පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. අපි හිතමු කොටස් නිකුතුවක්, ෂෙයා ඉෂුව එකක්, එහෙම නැත්නම් ඩිබෙන්චර් ඉෂුව එකක්, ණයකර නිකුතුවක් වැනි අවස්ථාවක ඉතා ඉක්මනින් කැමැත්තෙන් පුද්ගල ඉදිරිපත් වෙනවා මිලදී අරගෙන මූල්‍ය සම්පාදනය කරන්න. ඊළඟට ගනුදෙනු කරුවන් හැමත් වෙළඳ පොලේ විශ්වාසය පහසුවෙන් දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ව්‍යාපාරයට සමස්ත සමාජයේ නැත්නම් ප්‍රජාව තුළ ඉහළ ප්‍රතිරූපයක් සහ ඉහළ කීර්ති නාමයක් වර්ධනය කර ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාරිකයින්ගේ වෙළඳ පොළ කොටස මාකට් ෂෙයාර් එක. ඒ කියන්නේ ඒගොල්ලන් එක්ක ගනුදෙනු කරන, ඒගොල්ලන්ගේ භාණ්ඩාසය මිලදී ගන්න ගනුදෙනු කරන පිරිස ස්ථාවර වෙනවා. දිගු කාලීනව තමන්ගේ වෙළඳ පොළ කොටස හොල්ලන්න බෑ. හෙල්ලෙන්නේ නැහැ. තේරුණාද? තරඟකරුවන් මොන අභිප්‍රාය දරුවත් ඒ වෙළඳ පොළ කොටස ස්ථාවර වෙනවා. ඒ වගේ අපි ප්‍රතිලාභ ගණනාවක් කතා කරා. අපි දැන් දෙවන ඒකකේ දෙවන පාඩම් මේකට අදාළව ඒ දෙවන කොටසට අපි එනවා. ඒ තමයි තිරසර සංවර්ධනය. තිරසර සංවර්ධනය. පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය. සෑම ව්‍යාපාරයක්ම පරිසර හිතකාමී ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි රටේ ප්‍රජාවගේ සහ ලෝක ප්‍රජාවගේ අනිවාර්යෙන්ම ප්‍රාර්ථනය වෙන්නේ. රටක නැත්තම් ලෝකයේ කිසිදු පුරවැසියෙක් කැමති වෙන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ පරිසර හිතකාමීත්වයෙන් බැහැරව ව්‍යාපාර ක්‍රියාත්මක කරන ගතිය. ඕනෑම කෙනෙක් කැමති, ඕනෑම පෘථග්ජන පුද්ගලයෙක් කැමති සෑම ව්‍යාපාරයක්ම පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක වෙනවා. අද අපි කලින් කතා කරා පළවෙනි පාඩමේදී ව්‍යාපාරවල නව ප්‍රවණතා කියලා එකක් ඔබට මතක ඇති. අද පරිසර හිතකාමී ව්‍යාපාර බවට සෑම ව්‍යාපාරයක්ම පත්වීම පැහැදිලිවම අංක 1 ප්‍රවණතාවයක්. නිව් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ අද සෑම ව්‍යාපාරයක්ම සමාජ වගකීම් ඉටු කරමින් ඒ වගේම පරිසර හිතකාමී ලෙස තමන්ගේ ව්‍යාපාර කටයුතු හැඩගසා ගන්න ප්‍රවණතාවයක් තියෙනවා. නැත්නම් හැඩගසා ගන්න උනන්දුවක් වෙනවා. ඒක බොහොම වේගෙන් මේ පරිවර්තනය වෙනවා. ඒ අනුවර්තනය වෙනවා. තේරුණාද? ඒ නිසා ඒක ප්‍රවණතාවයක්. ඒ නිසා සෑම ව්‍යාපාරයක්ම අද
සමාජයේ බලාපොරොත්තු වෙන පරිසර හිතකාමී ව්‍යාපාරයක් විය යුතුයි. ඉකෝ බිස්නස් එකක්. පරිසර හිතකාමී ව්‍යාපාරයකට තමයි රටක පුරවැසියා ආදරය කරන්නේ. ඒක සමහරව හිතාමතා නෙවෙයි. નિરાයාසයෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාරයක් සහ පරිසර හිතකාමී නොවන ව්‍යාපාරයක් තිබුණොත් රටේ පුරවැසියන්ගේ නැත්නම් ගනුදෙනුකරුවන්ගේ ඒකී අවධානය අනිවාර්ය අවධානය ස්වයංක්‍රීය යොමු වෙන්නේ පරිසර හිතකාමී ව්‍යාපාරයටයි. ඒ නිසා අද ගෝලීකරණයත් එක්ක ලෝකේ පුරාම ව්‍යාපාරික ලෝකයේ තුල ඇති වී තියෙන වේගවත් ව්‍යාපාරික තරඟකාරීත්වය තුලින් තමන්ගේ ව්‍යාපාරික ඉලක්ක පහසුවෙන් ළඟා කරගෙන සාර්ථක වීමට නම් අනිවාර්යයෙන්ම පරිසර හිතකාමී ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න වෙනවා. පරිසර හිතකාමී ව්‍යාපාරයක් නොවුනොත් පැහැදිලිවම ඒ ව්‍යාපාරයට ව්‍යාපාර ලෝකයේ වෙළඳ ලෝකයේ තැනක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ව්‍යාපාර ලෝකයෙන් ඒගොල්ලෝ හුදකලා වෙනවා. ව්‍යාපාර ලෝකයෙන් ඒගොල්ලෝ කොන් වෙනවා. ඒ නිසා පරිසර හිතකාමී ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වීම සෑම ව්‍යාපාරයකටම වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. පැහැදිලිව. තිරසර සංවර්ධනය. අද ලෝකෙම අවධානය දිනාගත්ත සංකල්පයක්. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. මේක තිරසර සංවර්ධනය කියලා සිංහලෙන් ව්‍යවහාර කරනවා. තිරසාර සංවර්ධනය කියලා කියන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. තිරසාර සංවර්ධනය. දැන් මේ concept එක අපි විධිමත්ව හැදෑරීමක් නේ කරන්නේ. මේ වන විට අපේ රටේ පවා සාමාන්‍ය ලොකු කුඩා ભેදයකින් තොරව තිරසර සංවර්ධනය ගැන කිසියම් අවබෝධයක් ලැබලා තියෙනවා ස්වයංක්‍රීයව. ඉබේටම. මොකද එච්චරටම පත්තරේ බැලුවත් අන්තර්ජාලයේ යම් යම් වෙබ්සයිට් වල අපි සැරිසරුවත් ඒ වගේම යම් යම් ධර්මදේශනාවලට සවන් දුන්නත් පාසල විශ්වවිද්‍යාලේ වැනි අධ්‍යාපන ආයතන වල ගත්තත් මේ concept එක නිරන්තරයෙන්ම පාවිච්චි වෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ගරු මන්ත්‍රීවරු රටේ මොනව කරත් තිරසර සංවර්ධනය ගැන අඩු ගානේ වචනෙන් හරි නිරන්තරයෙන්ම කතා වෙනවා. ඒ නිසා මේක බොහොම ජීවිතේට අපේ සමීප සංකල්පයක්. තිරසර සංවර්ධනය කියන්නේ sustainable development is development which meets the needs of the present without compromising the ability of future generations to meet their own needs. World Commission on Environment and Development. කියන්නේ පරිසරයේ සහ සංවර්ධනය පිළිබඳ ලෝක කොමිසමේ නිර්වචනය. සිංහල පරිවර්තන තියෙනවා. තිරසර සංවර්ධනය යනු අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොවන පරිදි වර්තමාන පරපුරේ අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය. හරිම සරල සංකල්පයක්. සරල ඒ වගේම ගැඹුරු. දෙකම තියෙනවා. සරලයි කොට ඒ අර්ථය ගැඹුරුයි. ඒ අර්ථය අපේ මුළු ජීවිතවලටම කිඳා බහින බද්ධ වෙන සංකල්පයක්. අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොවන පරිදි වර්තමාන පරපුරේ අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය. දැන් වර්තමාන සමාජයේ අවශ්‍යතා සහ වුමනා සපුරාගෙන වර්තමාන සමාජයේ සුඛිත මුදිත වූ ජීවිතයක් ගත කළ යුතුයි කියන එකේ කිසිදු තර්කයක් නැහැ. අපිට මිය ගියන් පස්සේ අපේ වුමනා ඉෂ්ට කරගන්න බෑනේ. මිය යන පෙරේන අපේ වුමනා තෘප්තිමත් කරගන්න සතුටින් ජීවත් වෙන්න ඕනේ. උසස් ජීවන රටාවක් ගත කරන්න ඕනේ. එතන වාදයක් නැහැ. නමුත් වර්තමාන සමාජය තම අවශ්‍යතා සහ වුමනා ඉතා උසස් අන්දමින් සපුරා ගනිමින් අනාගත පරම්පරාවේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගැනීමට ඇති අයිතිය විනාශ කරනවා නම් එතන තියෙනවා විශාල ගැටලුවක්. නොගැලපෙන තත්ත්වයක්. එතන අනිවාර්යයෙන්ම තියෙනවා නොගැලපෙන තත්ත්වයක්. අසමතුලිතතාවය. තේරුණාද? ඒ නිසා වර්තමාන පරපුරේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගන්න ඕනේ අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතියට හානි නොකර, බාධා නොකර. ඕක තමයි තිරසර සංවර්ධනය කියන්නේ. පැහැදිලිවම තිරසර සංවර්ධනය කියන්නේ ඕකයි. වෙන විදියකට කියනවා නම් ස්වභාව ධර්මයා විසින් මිනිසාට දායාද කරපු සමස්ත ස්වභාවික සම්පත්
වලින් කොටසක් අපි අනිවාර්යයෙන්ම වෙන් කරන්න ඕනේ. සුරක්ෂිතව පවත්වාගෙන යන්න ඕනේ මතු පරම්පරාව සඳහා. ඒ මතු පරම්පරාවට අපි ස්වභාවික සම්පත් වලින් යම් කොටසක් ආරක්ෂා කරමින් සෙසු ස්වභාවික සම්පත් අපේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගැනීමට භාවිතා කළ යුතුයි. ඔකව කියන්නේ. වෙන විදිහකින් තවත් විදිහකින් කියනවා නම් ස්වභාවික පරිසරයට හානි නොකර, ස්වභාවික පරිසරයට වෛරී තත්ත්වෙන් ක්‍රියා නොකර, ස්වභාවික පරිසරය සුරක්ෂිත පරිදි, ස්වභාවික පරිසරයේ ආරක්ෂා වන පරිදි තමන්ගේ ජීවන කටයුතු පවත්වා ගත යුතුයි කියන මූල ධර්මය තමයි මේකෙන් කියන්නේ. තේරුණාද? ස්වභාවික පරිසරයට අපි හානි කරන්නේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ අවශ්‍යතා සහ වුමනා වර්තමාන පරපුරේ අවශ්‍යතා සහ වුමනා අපි සපුර ගන්නවා කොහොමද අනාගත පරම්පරාවේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගැනීමට බාධා නොකර. ඇයි ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගන්න ස්වභාව ධර්මය විසින් මවන ලද දායාද කරන ලද සම්පත් තුළ එයාලට හිමි කොටස අපි වෙන් කරලා ආරක්ෂා කරනවා. ඔච්චරයි. ඔක තමයි තිරසර සංවර්ධනය කියන්නේ. එනම් රටක සම්පත් වල නිෂ්පාදන හැකියාව, රටක සම්පත් වල නිෂ්පාදන හැකියාව අඩුවීමට ඉඩ නොදී. හරිම වැදගත් වුණ ඕක. රටක සම්පත් වල නිෂ්පාදන හැකියාව අඩුවීමට ඉඩ නොදී. අඩුවීමට ඉඩ නොදී අඛණ්ඩව පවත්වා ගැනීමෙන් සංවර්ධනය කරා ගමන් කිරීමයි. අන්ලෙසකින් කිවහොත් මිනිසා නැවත ස්වභාව ධර්මය වෙත සමීප වී තම පැවැත්ම උදෙසා අවශ්‍ය ආර්ථික කටයුතු වල නිරත වී යුතු බව ඉන්නදහස් වේ. මිනිසා නැවත ස්වභාව ධර්මය වෙත සමීප වෙන්න ඕන. ස්වභාව ධර්මය වෙත සමීප වෙන්න ඕන. හරිනේ. මේ ස්වභාව ධර්මය වෙත සමීප වෙන්නේ නැහැ කියන්නේ මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතා සහ වුමනා සපුර ගන්නකොට ඊටාම අසාධාරණ විදියට ඉවක් බවක් නැතුව සමහර පිස්සන් වගේ වර්තමාන සම්පත් පාවිච්චි කරනවා. ඒ සම්පත් විනාශ කරනවා. භාගයකට වැඩි සංඛ්‍යාවක් විනාශ කරනවා. තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මව අසීමිත ආකාරයෙන් සම්පත් විනාශ කරනවා. ඒ නිසා කියන්නේ මිනිසා නැවත ස්වභාව ධර්මය වෙත සමීප වෙන්න ඕන. සමීප වෙන්න කියන එක තේරුම ස්වභාවික සම්පත් වලින් මතු පරම්පරාවට අයිති කොටස ඒගොල්ලන්ගේ ශාරික අපි ඉතුරු කරගන්න ආරක්ෂා කරන්න ඕන. මේක වැදගත්ම දේ මොකක්ද කිව්වේ? රටක සම්පත් වල නිෂ්පාදන හැකියාව අඩුවීමට ඉඩ නොදී අඛණ්ඩව පවත්වා ගැනීමෙන් සංවර්ධන ළඟා කර ගැනීම. දැන් ස්වභාව ධර්මය විසින් නැත්නම් මේ භූමිය තුලින් මිනිසාට ලබා දීපු ස්වභාවික සම්පත් අපි අනාගත පරම්පරාව ගැන හිතන්නේ නැතුව වර්තමානයේදී භාවිතා කරලා විනාශ කරොත් මොකද වෙන්නේ? අනාගත පරම්පරාව සඳහා නිෂ්පාදන හැකියාවක් ඉතුරු වෙන්නේ. අනාගත පරම්පරාවට නිෂ්පාදන ක්‍රියාවලිය මොකද වෙන්නේ? කෙලින්ම ලොප් වෙනවා. නැත්තම් නතර වෙනවා. තේරුණාද? ඒක මේ කියන්නේ රටක සම්පත් වල නිෂ්පාදන හැකියාව. අද මෙන්ම හෙටත් ඉතුරු වෙන්න ඕන. අද මෙන්ම හෙටත් ඉතුරු වෙන්න ඕන. රටක සම්පත් වල නිෂ්පාදන හැකියාව අඩුවීමට ඉඩ නොදී. ඒ කියන්නේ අදත් නිෂ්පාදනය කරන්න පුළුවන් මතු පරම්පරාව ජීවත් වන කාලේ ඒගොල්ලන්ට නිෂ්පාදනය කරන්න පුළුවන්. අන්න එක තමයි කියන්නේ මේ හැම දෙයකම කියවෙන්නේ මොකක්ද? හැම දෙයකම කියවෙන්නේ ස්වභාව ධර්මයේ මිනිසාගේ ජීවන පැවැත්මට දායාද කරපු ස්වභාවික සම්පත් වර්තමාන පරම්පරාව සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න බෑ. අනාගත පරම්පරාවට හිමි සම්පත් ප්‍රමාණය ඒගොල්ලන්ට ආරක්ෂා කර දෙමින් වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ස්වභාවික සම්පත් පාවිච්චි කරලා වර්තමාන පරපුර ජීවත් වන රටේ සංවර්ධනය ළඟා කරගන්න කියන සරල අර්ථකථනය තමයි මේකෙන් කියන්නේ. පැහැදිලිද? ඊළඟට සියටල්ගේ ප්‍රකාශයෙන් විදක්. මොකද්ද මේක පාට මෙතනට එන්නේ? මෙතනට එන්නේ ලෝකයේ කිසිදු රටකට තිරසර සංවර්ධනය කියන සංකල්පය කතා කරනකොට අමතක කරන්න බැරි ප්‍රතිමූර්තයක් බඳු පුද්ගලයෙක් තමයි සියටල් කියන්නේ. සියටල්ට රාජ්‍ය ගෞරවයේ සහිත නායකත්වයක් නොලැබුණාට ඔහු රටක් වටිනා පුද්ගලයෙක් සහ ලොවක් වටිනා පුද්ගලයෙක්. වර්තමානයේ වන විට මුළු ලෝකයම ගරු කරන, මුළු ලෝකයම වන්දනාමාන කරන, මුළු ලෝකයම මානසිකව සමාව අයදින පුද්ගලයෙක් තමයි සියටල් කියන්නේ. මෙයා රතින්දියානු නායකයෙක්.
දැන් ඇමරිකානු රාජ්‍යයන් බිහිවන්නට පෙර මේ සියටල්ගේ නායකත්වයෙන් ගෝත්‍ර සමාජයක් තිබුණා. ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙච්ච. ස්වභාව ධර්මයට අප්‍රමාණ ලෙස ආදරය කරමින්, ස්වභාව ධර්මයට අප්‍රමාණ ලෙස ගරු කරමින්, ස්වභාව ධර්මයේ සම්පත් ඊටාම පිරිමැසුම්දායක ලෙස භාවිතා කරලා වර්තමානයේ ජීවත් වෙන අපහට ජීවත් වෙන්න පුළුවන් ස්වභාවික සම්පත් සහිත ස්වභාවික පරිසරයක් දායාද කරන්න අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරපු ගෝත්‍රික සමාජ නායකයෙක් තමයි සියටල් කියන්නේ. ඇමරිකාවේ වොෂින්ටන් අසල බ්ලේක් කියන දූපතේ තමයි උපත ලැබුවේ. ඔවුන්ගේ භූමිය ඉල්ලා ඇමරිකානු නායකයා කළ ඉල්ලීමට පිළිතුරු ලිපියක් යවමින් ස්වභාව ධර්මයේ අපරිමිත ගුණය හා රසය පිළිබඳව කළ ප්‍රකාශය සදාතිනික වූ ලෝක සීවරණයක් බවට පත් ඇත. මේකෙදී යමක් කියන මේකේ මත දෙකක් තියෙනවා දරුවනි. එක මතයක් තමයි ඇත්තටම ඇමරිකානු රාජ්‍ය නායකයෝ මේගොල්ලෝ වාසය මේගොල්ලන්ගේ ගෝත්‍රික සමාජයේ වාසය කරපු වාසභූමිය ඇමරිකානු රජයට පවරා ගැනීම අරමුණෙන් ඒ ප්‍රදේශය Tamanට බාර දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම කරාම මේ රතුන්ජන් ජාතික සියටල් විසින් ඇමරිකානු රාජ්‍ය නායකයන්ට ලිපියක් ලියලා පැහැදිලි කිරීමක් කරා කියලා එක මතයක්. තවත් මතයක් තියෙනවා සියටල්ගේ අභාවයෙන් පස්සේ ඔවුන්ගේ ගෝත්‍රික සමාජයත් දී වෙලා ගියන් පස්සේ මොහුව සිහිපත් කරමින් ඇමරිකානු රජයේ අනුග්‍රහය ඇතුව චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ චිත්‍රපටයේ තුලින් සියටල් කියන චරිතය ඇමරිකානු රාජ්‍ය නායකයාට ලිපියක් ලිව්වා. ඒ ලිපිය තමයි මේ අදහස් තිබුණ කියලා කියනවා. කොහොම මත දෙකක් තියෙනවා. අපි දන්නේ මොන මතේද හරි කියලා. මොන මතේ වුණත් චිත්‍රපටයක් තුලින් මේක හදපු මතයක් වුණත් පැහැදිලිවම ඒ හදපු මතයක් වෙන්නේ සියටල් ගෝත්‍රික සමාජයේ සක්‍රියව ඉන්න කාලේ එයා අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයට ඇලුම් කරන්නට ඇති. පැහැදිලිවම. එයාගේ ගෝත්‍රික සමාජයේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වන්නට ඇති. එහෙම නැත්නම් එහෙම හදලා ලිපියක් ලියන්න බෑනේ. එහෙමනම් සත්‍ය වශයෙන්ම සියටල් විසින් මේ ලිපිය රාජ්‍ය නායකයාට ලිව්වා වෙන්නත් පුළුවන් පළවෙනි අදහස අනුව. දෙවෙනි අදහස අනුව ඔහුගේ අභාවයෙන් පස්සේ හදපු චිත්‍රපටය තුල ප්‍රතිනිර්මාණය කරපු සියටල්ගේ චරිතය විසින් ලිපියක් ලිව්ව වෙන්න පුළුවන්. ඒ දෙකෙන් කොයි එක වුණත් අපිට එක දෙයක් ප්‍රත්‍යක්ෂයි. මොහු ජීවත්ව ඉන්න කාලේ ස්වභාව ධර්මයට ආරක්ෂා කරමින්, ස්වභාව ධර්මයට ගරු කරමින්, ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වූ පුද්ගලෙක් කියලා. ඒක යාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. පරිසර තිරසර සංවර්ධනය ගැන කතා කිරීමේදී ඔහුගේ අදහස් කිසිදු දිනක අමතක කරන්න බෑ අපිට. එනම් අපේ මිනිසුන්ට අයිති අහස, පොළව ඔවුන්ට අලෙවි කරන්නේ කෙසේද? සියටල් කියන අපේ මිනිස්සුන්ට තමයි මේ පොළවයි අහසයි අයිති. එහෙනම් අපිට අයිති අහස, පොළව කොහොමද විකුණන්නේ? අහස විකුණන්න බෑනේ. පොළොව විකුණන්න බෑනේ කාටවත්. පොළොව අපේ මෑණියන්. බලන්න කොච්චර ආදරණීය ප්‍රකාශනයක්ද කියලා. කොච්චර ස්වභාව ධර්මයක් එක්ක ජීවත් වෙන මතයක්ද කියලා බලන්න. පොළොව අපේ මෑණියන්. පොළොව අපේ මව්. අහස අපේ සහෝදරයන්. පොළොව අපේ මව්, අහස අපේ සහෝදරයන්. වෙනවද ඒකේ තියෙන හැඟුම්බර බව, හැඟුම්බර ගතිය සහ ස්වභාව ධර්මයට මොනතරම් අප්‍රමාණ ආදරයකින් ලෙන්ගතුකමකින් හිටියද කියලා එයාගේ ප්‍රකාශ පේනවා. පොළව අපේ මව්, අහස අපේ සහෝදරයන්. එහි තරුපත් වසන්තයට පිපෙදෙන හඬ, කෘමීන්ගේ පියාපත් ගැටෙන හඬ, කෘමීන්ගේ පියාපත් ගැටෙන රූන් හඬ, රාත්‍රියේ බකමූණන්ගේ හඬ, හැම වැලි කතරක්ම, අඳුරු වනාන්තරවල මීදුම් පටල, ගංගාවල නිල් දියවල සුන්දරත්වය අපගේ මිනිසුන්ගේ උරුමයන් හා සුද්ධ මතක සටහන් වේ. පේනොත් ස්වභාව ධර්මයේ ගැන මොනතරම් අපූර්ව විශ්ලේෂණ දෙයක් කරලා තියෙනවා. රතුන්ජන් නායකයා ස්වභාව ධර්මයේ අපට නැවත ස්වභාව ධර්මයට ඇලුම් කරන්න. ස්වභාව ධර්මයේ අපේ හදවත් වලට තුරුළු කරගන්න, ස්වභාව ධර්මයට අපිට ආදරය කරන්න අනිවාර්යෙන් අපිව තල්ලු කරවන බොහොම හැඟුම්බර අදහස් විශ්ලේෂණයක් තමයි එයා දීලා තියෙන්නේ.
ඒකෙන් තවත් කොටසක් එයා ලස්සනට කියනවා සියලුම වෘක්ෂලතාවෝ කපා දැමූ පසු සියලුම ගංගා සිදී ගිය පසු හැම ගහකොළක්ම මිනිස්සු විනාශ කරන්න පුළුවන්. අන්තිම ගහකොළත් කපලා දාන්න පුළුවන්. ගංගා සියල්ලම සිදී යන්න පුළුවන් මිනිස්සුන්ගේ අකටයුතුකම් නිසා. අන්තිම මාළුවාද අල්ලා ආහාරයට ගත් පසු මුහුදේ හෝ ගංගාවල ඉන්න අන්තිම මාළුවත් මරලා මිනිස්සු ආහාරයට ගත්තට පස්සේ මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව. පේනවද මේකේ තියෙන ගැඹුර? පේනවද මේකේ තියෙන ගැඹුර? මේ ප්‍රකාශයන් කවදාක මේ ලෝකයේ තියෙන මිනිස් ලෝකයේ සක්‍රියව තියෙනකන් කිසිදු රටක කිසිදු රාජ්‍ය නායකයෙකුට කිසිදු දේශපාලනඥයෙකුට කිසිදු පුද්ගලයෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. මේවට වෙන විතර්ක නැහැ. මේවට විතර්ක නැහැ. තේරුණාද? සියලුම ගහකොළ කපා දෙමුන් පස්සේ සියලුම ගංගා මුහුදු ජලයේ සිඳී ගියන් පස්සේ අන්තිම මාළුවත් අල්ලලා කෑවට පස්සේ මිනිසුන්ට තේරෙවි මුදල් නැත්නම් ඩොලරය කන්න බැරි බව. ඒ කියන්නේ මුදල් නෙවෙයි ජීවිතය කියන්නේ. මුදල් නෙවෙයි ජීවිතය කියන්නේ මොකද්ද? ස්වභාවික සම්පත් නැත්නම් ස්වභාවික පරිසරය. අපි ස්වභාවික පරිසරය තමයි උපද්දවන්න ඕනේ. අපි ස්වභාවික පරිසරය තමයි පෝෂණය කරන්න ඕනේ. මුදල් නෙවෙයි. තේරුණාද? ඒ නිසා මේ සියටල්ගේ ප්‍රකාශය තිරසර සංවර්ධනය ගැන කතා කරනකොට කවදාකවත් අමතක කරන්න බැරි සංකල්පයක්. පැහැදිලිනේ? ඊළඟට මේ තිරසර සංවර්ධනය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන කුළුණු තුනක් මත. නැත්නම් ප්‍රධාන අංශ තුනකින් නිර්මාණය වන සංකල්පයක් තමයි තිරසර සංවර්ධනය. ප්‍රධාන ශ්‍රේෂ්ඨ තුනක්. එකක් තමයි ඉකොනොමික් සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. ආර්ථික තිරසර සංවර්ධනය. අනිත් එක තමයි සෝෂල් සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ සමාජ තිරසර සංවර්ධනය. සමාජ තිරසර සංවර්ධනය. අනිත් එක තමයි එන්වයරන්මන්ටල් සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. පාරිසරික නැත්නම් පරිසර තිරසර සංවර්ධනය. එහෙනම් ආර්ථික සමාජ නැත්නම් සමාජීය හා පාරිසරික තිරසර සංවර්ධනය කියන කුළුණු තුන එකතු වෙලා තමයි සමස්ත තිරසර සංවර්ධනය නිර්මාණලා තියෙන්නේ. එහෙනම් අපේ මේ පාඩමට අදාළව මෙන්න මේ කුළුණු තුන වෙන්වෙන්ව විග්‍රහ කරගත්තම තමයි මේ එකක අපිට අවසන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මුලින්ම බලමු ආර්ථික තිරසර සංවර්ධනය. 2019 විභාගයටත් මේකෙන් අලුත්ම ප්‍රශ්නයක් යොමු වුණා. ආර්ථික තිරසර සංවර්ධනය. ඉකොනොමික් සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. ඉකොනොමික් සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. සම්පත් පරිභෝජනයේ සීමා කර. සම්පත් පරිභෝජනයේ සීමා කර. ජීවන තත්ත්වය උසස් කරමින් මානව සුබ සාධනයේ ඉහළ නැංවීම තුලින් දලදේශීය නිෂ්පාදනයේ වර්ධනය. ඕක තමයි ආර්ථික තිරසර සංවර්ධනය කියන්නේ. විභාගයට ඇහුවොත් මෙන්න මේ අර්ථකථනය හෝ මීට අනුරූප අර්ථකථනයක් තමයි ඔබට අපේක්ෂා කරන්නේ. කාරණා තුනක් මේකේ පැහැදිලිව කියනවා. මේ කාරණා මේ නිර්වචනයේ මේ කාරණා තුනම කොට අවධාරණය කරන්න වෙනවා සම්පූර්ණ ලකුණු ගන්න. මේ පළවෙනි එක මොකද්ද? සම්පත් පරිභෝජනයේ සීමා කර. දැන් සම්පත් පරිභෝජනයේ සීමා කර කියන එකේ තේරුම කලබල වෙන්න එපා. අපිට මේ බඩගින්න මැරෙන්න කියන එක නෙමෙයි මේක අර්ථවත් කරන්නේ. අපිට ඇඳුම් නැතුව නිර්වස්තව ජීවිතය ගෙනන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. අපිට යාන වාහන වල යන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. තේරුණා? අපේ ජීවිතේ විඳවන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ජීවිතේ විඳින්න ඕනේ. විඳවන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ සම්පත් පරිභෝජනයේ සීමා කර කියන්නේ සම්පත් නාස්ති කරන්න එපා. සම්පත් නාස්ති කරන්න එපා. මට මතකයි අපේ තාත්තා ජීවිතුන් අතර ඉන්න කාලේ අපි කෑම කනකොට බත් ටිකක් හැලෙනවනේ මේසුද ඕකට තාත්තා බනිනවා. දොස් කියනවා. එයා කියනවා එයාගේ පවුලේ හිටපු සීයා කෙනෙක් ගැන මට නම මතක නෑ දැන්. එයා බත් කනකොට තියාගන්න ඉරෙට්ටක්. ඉරෙට්ටක් නිකන් අර පින් එක වගේ. ඒ බත්තට වැදුනොත් ඒ ඉරෙට්ටෙන් අරන් කනවලු. මොකද එයා කියන්නේ ඒක පව්. ඒක බොහොම පව් සිද්ධ වෙන වැඩක්. මොකද ඒ ඉතා මහන්සියෙන් දාඩිය මහන්සිය වැය කරලා ඒ ආහාර වර්ග නිෂ්පාදනය කරන සහල් ඒක විනාශ කරනවා කියන්නේ ඒක පාප කර්මයක්. තේරුණාද? අනික තමයි කියන්නේ සම්පත් පරිභෝජන සීමා කරනු කියන්නේ ඒකයි. සම්පත් නාස්ති කරන්න එපා. සම්පත් නාස්ති නොකර තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් සම්පත් පාවිච්චි කරන්න. කන්න බැරි තරම් බෙදා ගන්න එපා. තමන්ට කන්න පුළුවන් කොච්චර බෙදාගෙන කන්න. මොකද මම කැමති නැහැ ආහාර භාගයක් ඉතුරු කරලා ඩස්බින් එකට දානවා.
ඒක කාටවත් නෑ. ඔන්නෝක තමයි සරල උදාහරණ උච්චරයි. සම්පත් පරිභෝජනය සීමා කරනවා කියන්නේ ඒකයි. සම්පත් නාස්ති නොකර, සම්පත් විනාශ නොකර තමන්ගේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගැනීම සඳහා සම්පත් භාවිතා කරන්න. එතකොට ජීවන තත්ත්වයේ උසස් කරමින් ජීවන තත්ත්වය උසස් වෙන්න ඕනේ. මොකද මම කිව්වේ මේ දැන් මේකේ මේ සමහර විට ළමයිට මේක නොගැලපීමක් වශයෙන් තේරුම් ගන්නවා. මගේ අත්දැකීම් වල ළමයි මගේ පුද්ගලික අහනවා මේ දෙක හොඳට ගැලපෙනවා. සම්පත් පරිභෝජනයේ සීමා කරමින් කෝ අපි දැනගන්න සම්පත් නාස්ති නොකරයි. සම්පත් නාස්ති නොකර අපේ ජීවන පැවැත්ම හදාගන්න. හරිද? ඒ තුලින් අපේ ජීවන තත්ත්වය උසස් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ තත්ත්වයෙන් උසස් භාණ්ඩා සේවා අවශ්‍ය පමණට පරිභෝජනය කළ යුතුයි. අපිට ගුණාත්මක ආහාර පාන පරිභෝජනය කරොත් තමයි. අපි තත්ත්වයෙන් උසස් ඇඳුම් පැළඳුම් අපි ඇඳුත් තමයි. ඉතා සුවපහසුවක් ඇති රථ වාහන අපි පාවිච්චි කරලා ගමන් බිමන් ගියොත් තමයි අපිට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය වෙලාවෙදී ලබා ගත්තොත් තමයි අපේ ජීවන තත්ත්වය උසස් වෙන්නේ. පැහැදිලිනේ? අපි තත්ත්වයෙන් බාල භාණ්ඩ හා සේවා පරිභෝජනය කරමින් අතෘප්තිමත් ජීවිතයක් නම් අපි ගෙවන්නේ. එතන ජීවන තත්ත්වය උසස් නැහැ. තත්ත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා අවශ්‍ය ප්‍රමාණයෙන් පාවිච්චි කරමින් සතුටෙන් ජීවත් වුණොත් තමයි ජීවන තත්ත්වය උසස් කියන්නේ. එහෙනම් අපිට එතෙන්ට එන්න ඕන කියලා තමයි කියන්නේ. සම්පත් පරිභෝජන සීමා කරා කියලා අපිට ජීවිතේ විඳවන්න කියන්නේ මේකේ. තේරුණානේ? ජීවන තත්ත්වය උසස් කරගන්න ඕනේ. උසස් කරගනිමින් මානව සුබ සාධනය සමස්ත මිනිස් වර්ගයාගේ සුබ සාධන හිල්ලංවන්නත් ඕනේ. සමස්ත මිනිස් වර්ගයාගේ සුබ සාධන හිල්ලංවන්නත් ඕනේ. එහෙම ඉහළ නැංවීම තුනේ සුබ සාධන හිල්ලංවීම තුනේ. ඒක තමයි තුන්වෙනි කන්සෙප්ට් එක. තුලින් දලදේශීය නිෂ්පාදනය වර්ධනය කර ගැනීම. දලදේශීය නිෂ්පාදනය දන්නවනේ ඕගොල්ලෝ. රටේ සමස්ත ජනතාව නිපදවන මුළු නිමෙවුම් නැත්නම් මුළු භාණ්ඩ ආසේවවල වටනාකම. එහෙනම් රටේ සමස්ත ජාතිය උපදවන ජාතික නිෂ්පාදනය නැත්නම් දලදේශීය නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. රටක සංවර්ධනය මනින ප්‍රධාන නිර්ණායක නේක. දලදේශීය නිෂ්පාදනයේ භෞතික වශයෙන් නැත්නම් ඒකක වශයෙන් නැත්නම් මූර්ත වශයෙන් වර්ධනය වෙන්න ඕන. එහෙම වර්ධනය වෙනව වර්ධනය වීමට සමගාමීව මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්නත් ඕන. මානව සුබ සාධනය වර්ධනය වෙන්නත් ඕන. තේරුණාද? මෙන්න මේ කාරණා තුනම මේ නිර්වචනය ඇතුළත. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් රටකට මෙහෙම දෙයක් කරමු. රටක ආණ්ඩුවකට පුළුවන් පරිභෝජන සීමා කරන්න. අපි හිතමු මිනිස්සුන්ට දෙන්නේ කෑම කන්න එක වේල මැරෙන්නේ නැහැ. වේල් දෙකක් හොඳට මැරෙන්නේ. වේල් තුනක් අපිට දැන් බටහිර රටවල වේල් තුනක් කෑම ගන්න නැහැ. අපින පුරුදු වෙලා තියෙන්නේ. වේල් දෙකක් හොඳට මැරෙන්නේ. හරිද? අපි හිතමු එක වේලට සීමා කරනවා. එක වේලක් කෑම කෑවොත් මිනිස්සු මැරෙන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට යම් ප්‍රශ්න ඇති වෙනවා ඉතින්. ඇඟේ ශක්තිය නැති වෙයිනේ. ඒ වගේම මොනවාද ප්‍රතිශක්තිකරණය අඩු වෙයි. ලෙඩ රෝග වලට භාජනය වෙයි. එතකොට ඒක හොඳ ජීවන තත්ත්වයක් නෙවෙයි. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් සීමා කරනවා. ඇඳුම් පැළඳුම් සීමා කරන කියන්නේ ඇඳුම් පැළඳුම් සපයන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. අපි තුමු එක්කෙනෙකුට දෙන්නේ අවුරුද්දකටම ඇඳුම් පැළඳුම් දෙකයි. ඒ දෙක තමයි මාරු අඳින්න ඕනේ. ඒවට සල්ලි නාස්ති කරන්නේ. ඒ වගේම අධ්‍යාපනය නොමිලේ දෙන එක නවත්තනවා. මුදල් ගෙවලා අධ්‍යාපනය ලබන්න ඕනේ. සෞඛ්‍ය සේවාව විශාල විදමක් දරනවානේ. ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා මුදලට සෞඛ්‍ය සේවා ලබා දෙන කටයුතු කරනවා. ඒතර ගොඩක් අයට දුප්පත් අයට මුදල් නැහැ. සෞඛ්‍ය පහසුකම් ලබන්න බෑ. ලෙඩ වුණාම මොකද වෙන්නේ? කෙලින්ම කප්පෙක් ගහනවා. මිය දෙනවා. එහෙම කරලා ඒතර විශාල ධනයක් දැන් ඉතුරු වෙනවනේ. විශාල ධනයක් ඉතුරු වෙනවා. ඒතර මිනිස්සුන්ගේ විනෝදාස්වාදයේ තියෙන පහසුකම් සියල්ලම කපාදු කරාම විශාල මුදලක් ඉතුරු වෙනවා. ඒ මුදලෙන් කර්මාන්තශාලා ඇති කරලා රටේ නිෂ්පාදනය වැඩි කරනවා. නිෂ්පාදනය දහස් නෙවෙයි ලක්ෂ ගුණයකින් වැඩි වෙනවා. අන්න එතකොට දලදේශීය නිෂ්පාදනය ඉහළ යනවා. ඒකේ තර්කයක් නැහැ. මිනිස්සුන්ගේ සුබ සාධනයේ කප්පාදු කරලා ඒ ඉතුරු වන ධනය ව්‍යාපාර කටයුතු වල ආයෝජනය කිරීමෙන් පුළුල් නිෂ්පාදන ක්‍රියාවලියක් ජනනය කරලා රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඒතකොට දලදේශීය නිෂ්පාදනය ඉහළ යනවා. නමුත් ආර්ථික සංවර්ධනය නැහැ. ආර්ථික සංවර්ධනය නැතියි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ පහත් මට්ටමක තියෙනවා. මිනිස්සුන්ට කෑම නැහැ, ඇඳුම් පැළඳුම් නැහැ, යාන වාහන පහසුකම් නැහැ, හොඳ වෛද්‍ය පහසුකම් නැහැ, විනෝදාස්වාදක පහසුකම් නැහැ, ක්‍රීඩා පහසුකම් නැහැ. එහෙමනම් ජීවන තත්ත්වය පහළයි. ඒ නිසා
වැදගත්ම දේ තමයි වගේ ඒ සියල්ල කැප කරලා මේ මානව සුබ සාධනේ කැප කරලා මානව අවශ්‍යතා සහ වුමනා ඉටු කරගන්න තියෙන අයිතිවාසිකම උල්ලංඝනය කරලා රටේ දලදේශී නිෂ්පාදනය වැඩි කරාට ආර්ථික සංවර්ධනයක් නෑ. ඒ නිසා පැහැදිලිවම කියනවා සම්පත් පරිභෝජනයේ සීමා කර පුළුවන් තරම් සම්පත් නාස්ති නොකර ජීවන තත්ත්වය උසස් කරගෙන මිනිස් වර්ගයාගේ මානව සුබ සාධනය වර්ධනය කිරීම තුළින් දලදේශීය නිෂ්පාදනය වර්ධනය කරගත්තොත් ඒක තමයි ආර්ථික තිරසර සංවර්ධනය කියන්නේ. ආර්ථික පැහැදිලිද? සැමට දැරිය හැකි මිලකට පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම තුළින් සැමට දැරිය හැකි මිලදී ගන්න පුළුවන් මිලකට පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම තුළින් ආර්ථික වශයෙන් සංවර්ධනය ළඟා කර ගැනීම ප්‍රධාන ඉලක්කය. එනම් මේ ආර්ථික තිරසර සංවර්ධනයේ ප්‍රධාන ඉලක්කය මොකද්ද? සැමට රටක ජීවත් වන සෑම පුරවැසියෙකුටම දැරිය හැකි මිලකට පරිසර හිතකාමී නිෂ්පාදන මොනවද? හරිත නිෂ්පාදිත green products දැරිය හැකි මිලකට හරිත නිෂ්පාදිත පරිසරයට හානි කරන ඒවා නිෂ්පාදන බිහි කිරීම තුළින් ආර්ථික වශයෙන් රටේ දියුණුවක් අත් කර ගැනීම තමයි ප්‍රධානම ඉලක්කය වෙන්නේ ආර්ථික තිරසර සංවර්ධනයේදී. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු ආර්ථික තිරසර බව. ආර්ථික තිරසර බව සඳහා අවධානය යොමු කළ යුතු කරුණු. ආර්ථික තිරසර බව සඳහා අවධානය යොමු කළ යුතු කරුණු. ඒ කියන්නේ ආර්ථික තිරසර සංවර්ධනයක් අත් කර ගැනීමට ළඟා කර ගැනීමට අවධානය යොමු කළ යුතු අංශ කීපයක් තියෙනවා. මේක මෙතෙක් විභාගයට අවධානය යොමු වුණේ අනිවාර්යයෙන්ම අවධානය යොමු වල විභාග ප්‍රශ්නයක් එනවාම ඉස්සරහට. එකක් තමයි ආර්ථික සංවර්ධනය හා ස්ථායීතාවය. ආර්ථික තිරසර සංවර්ධනය කියන සංකල්පය බොරු නොවන්න. ආර්ථික තිරසර සංවර්ධනය කියන එක ජීවමාන සත්‍ය සංකල්පයක් බවට පත් කරන්න. ජීවමාන වූ සත්‍ය සංකල්පයක් බවට පත් වෙන්න නම් ආර්ථික සංවර්ධනය හා ස්ථායීතාවය සුරක්ෂිත වෙන්න ඕනේ. දැන් ආර්ථික සංවර්ධනය පැහැදිලියි. රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය වෙමින් මානව සුබ සාධනේ වර්ධනය කරමින් දලදේශීය නිෂ්පාදනය ඉහළ යන්නට ඕන. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම ස්ථාපිත වෙන්න ඕන. සහ ඒක ස්ථායීතාවය. ස්ථායීතාවය කියන්නේ මේ ආර්ථික සංවර්ධනය මේ වගේ උච්චාවචන වෙන්න බෑ. මේක වෙන්න බෑ. මේක තනි රේඛාවක්, සරල රේඛාවක් වගේ ස්ථාවර තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ ආර්ථික සංවර්ධනය කියන්නේ අවුරුද්දකින් දෙකකින් දලදේශීය නිෂ්පාදනයේ උපරිම වර්ධනයක් වෙනවා. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉතාම ඉහළ මට්ටමකට එනවා. හැබැයි ඊළඟ වර්ෂයේදී මේක පහළ යනවා. ඒක ආර්ථික සංවර්ධනය නෙවෙයි. දීර්ඝ කාලයක් මේ ආර්ථික සංවර්ධනය ආරක්ෂා වෙන්න ඕනේ. ඒක තමයි ස්ථායීතාවය කියන්නේ. දෙවෙනි එක තමයි කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියන එක තේරුම නිවැරදි බව කියන එක සරල අර්ථය නිවැරදි බව. නිවැරදිව කියන එක. තේරුණාද? ඒ කියන්නේ සම්පත් භාවිතය. අනිවාර්යයෙන්ම රටේ සම්පත් මිනිසාගේ ජීවන පැවැත්මට පවතින සම්පත් ඊටාම නිවැරදි ආකාරයෙන් භාවිතා වෙන්න ඕන. වැරදි ආකාරයෙන් භාවිතා වෙන්න බෑ. තේරුණාද? සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතයක් තියෙනවා. නැත්නම් සම්පත් කාර්යක්ෂම ලෙස පරිභෝජනයක් නැත්නම් උපයෝජනය කිරීමක් තියෙන්නට ඕන. පුද්ගලයන් වේවා, පුද්ගල කණ්ඩායම් වේවා, රාජ්‍යාංශය වේවා, පෞද්ගලිකංශය වේවා. දැන් නිදසුනක් වශයෙන් අපේ තමු රටක විදුලි බලාගාරයක් ඉදි කරනවා එතරම් දීර්ඝකාලීන පැවැත්මක් ගැන හිතන්නේ නැතුව නැත්නම් දීර්ඝකාලීන පැවැත්මක් නොමැති ජල ධාරාවක් ඇසුරු කරගෙන දියැලක් හෝ විශාල ගංගාවක් හෝ හැබැයි ඒ ගංගාව දියැල්ල භූවිද්‍යාඥයෝ පව පර්යේෂණ කරලා ඔප්පු කරලා තියෙනවා අවුරුදු 10කින් විතර සිඳී යන බවට. එවැනි අවිනිශ්චිත දිය ධාරාවක් ඇසුරු කරගෙන ජල විදුලි බලාගාරයක් ඉදි කරනවා. විශාල මුදලක් වැය කරනවා. යන්ත්‍රෝපකරණ සවි කරනවා. විශාල පොම්පාගාර කර්මාන්තශාලා ඇති කරනවා. අවුරුදු 10කින් පස්සේ මොකද වෙන්නේ? ජලය නැති වෙනවා. අරකට යොදපු සල්ලි මොකද වෙන්නේ? නිකන් ගඟේ පාකලෙව් වගේ. අන්න සම්පත් අකාර්යක්ෂමව භාවිතා කිරීම. ඒ නිසා විය යුත්තේ භූවිද්‍යාඥයාගේ නිර්දේශ මත කවදාකවත් කියන්නේ පෙනෙන මානයක
මිනිසාට හිතන්න බැරි මානයක වුණත් ජලයේ සිඳී නොවන ජල උල්පත් හොඳින් ක්‍රියාත්මක වන ජල ධාරාවක් සහිත පරිසරයක තමයි මේ බලාගාරය ඉදිකළ යුත්තේ. එහෙම ඉදිකළොත් අන්න සම්පත් නාස්ති කරා වෙන්නේ නැහැ. එහෙනම් සම්පත් අපි නිවැරදිව පාවිච්චි කරා වෙනවා. සම්පත් කාර්යශෝභ භාවිතා කියන්නේ ඒකයි. දැන් බලන්න මේ දවස්වල කොළොන්නාය තෙල් පිරිපහදු කම්හල දින නියමයක් නැතුව අහනවා. වහල කෙලින්ම පිරිසිදු කරපු තෙල් රිෆයින්ඩ් ඔයිල් මගෙන් නන්නේ යනවා. ඒකට ආණ්ඩු පක්ෂය කියනවා විවිධ තර්ක ගේනවා. මෙහෙ දැන් මේ මොනවද මෙහෙ නැප්තා නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒවට ලොකු මිලක් නැහැ. තාර නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒවට ලොකු මිලක් නැහැ. දැන් කාපට් පාරවල් හදන්නේ තාර ඕනේ නැහැ. වගේ මෝඩ තර්ක ගේනවනේ. ඒ නිසා අපි තෙල් කෙලින්ම ගෙන්නනවා කියලා. එතකොට මිනිස්සු අහන්නේ දැන් රටේ මිනිස්සු කතිකාවක් තියෙනවා. අර රිෆයිනින් ස්ටේෂන් එක නැත්නම් පිරිපහදු කම්මල ඉදි කරන්න, ගොඩනැගිලි ඉදි කරන්න, යන්ත්‍රෝපකරණ සවි කරන්න, යන්ත්‍රාගාර ස්ථාපිත කරන්න, තාක්ෂණය සදා මොනතරම් ධනස්කන්ධයක් වියදම් කරාද? ඒ සම්පත් අපරාධයක්. අන්න සම්පත් අකාර්යක්ෂව භාවිතා කිරීම. ඒක මේ කියන්නේ සම්පත් අපි නිවැරදි ආකාරයෙන් දීර්ඝ කාලීනව ප්‍රතිඵල නෙලා ගන්න. දීර්ඝ කාලීනව ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් ආකාරයෙන් සම්පත් භාවිතා කරලා රටේ නිෂ්පාදන හැවත් මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන ආයතු කියන එක තමයි මේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. ඊළඟ සංකල්පේ තරඟකාරීත්වය. තරඟකාරීත්වය. ආර්ථික තිරසර සංවර්ධනයේදී අමතක කරන්න බෑ. අපි ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ තරඟකාරීත්වයට. ඒ කියන්නේ මොකද? තරඟ කරන්න පුළුවන්. පෞද්ගලිකංශේ සහ රාජ්‍යාංශේ ව්‍යාපාරිකයන්ට නැත්නම් පෞද්ගලිකංශේ ව්‍යාපාරිකයන් අතරම රාජ්‍යාංශේ ව්‍යාපාරිකයන් අතරම තරඟයක් කරන්න බෑ. තරඟකාරීත්වය සාධාරණ වෙන්න. අසාධාරණ ව්‍යාපාරික පිළිවෙත් අසාධාරණ වූ වෙළඳ පිළිවෙත් මත ව්‍යාපාරිකව අතර තරඟයක් තියෙන්න බෑ. සාධාරණ සැමට පිළිගත හැකි සැමට බාර ගන්න පුළුවන් සාධාරණ පිළිවෙත් මත තරඟ කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන් A සහ B කියලා පුද්ගල දෙන්නෙක් ගත්තොත් නැත්නම් ව්‍යාපාර දෙකක් ගමුකෝ අපි. A සහ B මේ දෙන්න එකම කර්මාන්තේ නියුතු අය. in the same industry. එකම කර්මාන්තේ නියුතු අය නම් මේගොල්ලෝ තරඟකරුවනේ. මතකනේ අපි ඒ කොටස මුල් එකේදී කතා කළා. එකම කර්මාන්තේ නියුතු ව්‍යාපාරිකෝ දෙන්නෙක් නම් මේගොල්ලෝ තමයි තරඟකරුවෝ කියන්නේ. මොකද්ද තරඟේ? සමස්ත වෙළඳපොළේ සාපේක්ෂව වැඩි වෙළඳපොළ කොටසක් සමස්ත වෙළඳපොළෙන් සාපේක්ෂව වැඩි වෙළඳපොළ කොටසක් දිනා ගන්න මේ දෙන්නම එකිනෙකා අතර තරගයක් ඇති කරගන්න. ඕක තමයි තරඟකාරීත්වය කියන්නේ. එතනදී ඒ කියන ව්‍යාපාරිකයා ප්‍රසිද්ධ කරනවා සමාජ මාධ්‍ය ජාලවල වෙන්න පුළුවන්, පුවත්පත් මගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් විසින් මුදල් ගෙවලා පුහුණු කරපු කණ්ඩායමක් විසින් කටකතා පැතිරීමෙන් වෙන්න පුළුවන්. B කියන ව්‍යාපාරයේ බහඬ තත්වෙන් බාලයි. ඒව සෞඛ්‍ය රහිත කරයි. මිනිසාගේ ජීවන පැවැත්ම කෙටි කරනවා. ආදි වශයෙන් කියන්නේ ව්‍යාජ මතයක් කුරිරු මතයක් සමාජගත කරලා මේ ව්‍යාපාරය වටන්න පුළුවන්. වෙළඳ පොලින් විශාල කොටසක් ඒ අරගෙන ඒ තරඟේ ජය ගන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක නෙමෙයි. මේ කියන්නේ තරඟ කරන්න ඕන සාධාරණ විදියට. කොහොමද? බීට වඩා ප්‍රොඩක්ට් එක මෙයාට පුළුවන් ගුණාත්මකව හදන්න. පුළුවන්. මෙයාට වඩා. තේරෙනවද? මෙයාට වඩා ගුණාත්මකව හදන්න පුළුවන්. බීට වඩා මේ භාණ්ඩ සාධාරණ මිලකට, අඩු මිලකට, සාධාරණ මිලකට සපයන්න පුළුවන්. බීට වඩා මේ භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගිකයාට වගකීමෙන් වැදෙන්න පුළුවන්. වගකීම. අපි දුම් B අවුරුද්දයි වගේ කියන්නේ. සමහරට මෙයා ලයිෆ් ටයිම් වගේ කියන්නේ. ලයිෆ් ටයිම්. මම නිවසක් හදන මුල් කාලේ ඔය බත්තර මුල් ප්‍රදේශයට කවුරු හරි කියලා මම ගියේ. දොරවල් වලට අල්ලන යතුරු අසව් එහෙම ගන්න. ලොක් ගන්න. ගියා මේ මුදලාලි මහත්මයා ගෙන් මම ඇහුවා දැන් රිසිට් එක තියලා යා කිව්වා
අපි ලයිෆ් ටයිම් කිසි ප්‍රශ්නයක් නැහැ කැඩුනොත් අපි ළඟට ගේන ලයිෆ් ටයිම් එක මාරු කරලා ලයිෆ් ටයිම් වගේ කියනවා. මං කෝ මුදලාලි මට මේ රිසිට් එක එහෙනම් මං තියාගන්න ඕනේ නෑ රිසිට් ප්‍රශ්නයක් නෑ මට. ඕක ප්‍රශ්නයක් නෑ. අපේ බඩුව අපි අඳුරනවා කිව්වා. ඕන කාලෙක ගේන්න කිව්වා. හරි වැදගත් ප්‍රකාශන. ඒ වගේම කිව්වා වගේ අවුරුදු 2ක් 3ක් විතර ගිහිල්ලා අපේ පුත්‍රරත්නේ ඔය ඉංජිනේරුවක් දැකීම් ලබන්න ගිහිල්ලා අර බ්ලොක් එකක් කඩලා. ඉතින් මම අරගෙන ගියා. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ළම දුන්නා. තේරුණා. මොකද්ද වෙන්නේ? දැන් ඒක ඒ බව මගේ මිත්‍රයන්ට පවුලයට ගොඩක් අයට මම ගොඩක් මම නිසා ගොඩක් අයගෙන එයා එතනට වෙලදාමක් ඇති වුණා බිස්නස් එකක් ඇති වුණා. එතකොට අනිකුත් ඒ වගේ අර දොරාගුල් එහෙම නිෂ්පාදනය කරන කෙනාට වඩා මෙතනට විශාල වෙළඳපොළක් ලැබුණා. ඒ සාධාරණ විදිය. සාධාරණ තරගයක් එතන තියෙනවා. ඒ වගේ මේ වගේ ක්‍රම මගින් පරයන ආකාරයෙන් කියන ව්‍යාපාරයේ පරයන ආකාරයෙන් ඒ කියන ව්‍යාපාරයට වෙළඳපොළ දිනන්න පුළුවන් නම් ඒක තමයි සාධාරණ තරගය කියන්නේ. ඒ නිසා ආර්ථික තිරසර සංවර්ධනයක් ගැන කතා කිරීමේදී පැහැදිලිවම ව්‍යාපාරිකයින් අතර සාධාරණ තරංකාරීත්වයක් තියෙනවා. ව්‍යාපාරිකෝ සාධාරණ ලෙස තරග කරන පරිසරයක් තියෙනවද? එය ආර්ථික තිරසර සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වෙනවා. ඊළඟට නිෂ්පාදනය හා පරිභෝජනය. අනිවාර්යයෙන්ම ආර්ථික තිරසර සංවර්ධනයේදී පුළුල් නිෂ්පාදනයක් වෙන්න ඕන. මේ නිෂ්පාදනය කියන මෙතන අදහස් කරන්නේ අපේ රටේ පුරවැසියන්ට ජීවත් වන පුරවැසියන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය සමස්ත භාණ්ඩ හා සේවා අපේ රට තුලම නිෂ්පාදනය කරන්න අවධානය යොමු කරන්න ඕන. අපේ රටේ තියෙන සම්පත් ඌනතාවය මත ඒක දේශගුණික ගැටලු මත තාක්ෂණික ගැටලු මත පමණක් අපේ රට හදන්නම බැරි භාණ්ඩ කීපයක් පමණක් විදේශයෙන් ගෙන්නන්න පුළුවන්. නිපදවන්න පුළුවන් සෑම දෙයක්ම කරන්න ඕන. දැන් බලන්න කියනකොට මතක් වෙන්නේ ඔයගොල්ලන්ට අපේ රට වටේම තියෙන මොනවද? රට වටේම තියෙන මුහුද. ඉන්දියන් සාගරය. මත්ස්‍ය සම්පත තියෙනවා. තවමත් අපේ රටේ ඊටාම ස්වල්ප වශයෙන් තමයි සැමන් නිෂ්පාදනය කරන්නේ. අපේ රටට බැරිද සැමන් ලෝකෙටම හදලා කරන්න පුළුවන්. අන්න නිෂ්පාදනය අපි ඉන්න තාම පස්සේ. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සිටී යුතු තරක් නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය පැවතිය යුතු මට්ටමක් තියෙනවනේ. ඒ පැවතිය යුතු මට්ටමින් පවත්වාගෙන යන කියන එක තමයි මෙතන මේ නිෂ්පාදනය කියන අදහස් කරන්නේ. නිෂ්පාදනයක් කරන්නම් වාලේ කරන්නේ නෙවෙයි. රටක නිෂ්පාදන මට්ටමක් පවත්වාගෙන යුතු තියෙනවනේ. ඒ නිෂ්පාදනය පවත්වාගෙන යුතු මට්ටමින්ම පවත්වාගෙන යන කියන එක කියන්නේ. එහෙනම් අපේ රටේ පවතින සම්පත් අනුව අපේ රටේ පුරවැසියන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලම මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න කියන එක මේ කියන්නේ. නිෂ්පාදනය අඩු වෙන්න බෑ. අර්ධ නිෂ්පාදනයක් නෙවෙයි පූර්ණ වූ නිෂ්පාදනයක්. පූර්ණ වූ නිෂ්පාදනයක් ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් හොඳම නිදසුන අපේ රටේ තියෙනවනේ. දැන් වීවගා කරන ඕන තරම් භූමිය තියෙනවා. සමුදායකත්වය දෙන්න පුළුවන්. ඒ සදා තාක්ෂණයේ තියෙනවා. නමුත් තවමත් වසර පුරාවත් ඒ වගේම සමහර ඍතුවල විශාල වශයෙන් විදේශයන්ගෙන් අපි සහලායනය කරනවා. අන්න අපි පූර්ණ නිෂ්පාදන මට්ටම පවත්වාගෙන යන්නේ නැහැ. එහෙනම් රටක ආර්ථික තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක වෙනවා නම් රටේ ළඟා වී යුතු මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලිය ඒ මට්ටමෙම තබා ගන්නට ඕන. එහෙම තබා ගත්තොත් තමයි අපි ආර්ථික තිරසර සංවර්ධනයක් තියෙනවා කියලා පිළිගන්න වෙන්නේ. අනික පරිභෝජනය. අපි රටේ අවශ්‍ය මට්ටමින් නිෂ්පාදනය පවත්වාගෙන යනවා. නිෂ්පාදනය පවත්වාගෙන ගිහිල්ලා ඉන් වැඩි පංගුව ලෝක වෙළඳපොළට අපනයනය කරනවා. එතකොට අපේ රටේ මිනිස්සුන්ට පරිභෝජනය කරන්න භාණ්ඩ හිඟයක් තියෙනවා. අපේ රටේ මිනිස්සු සමහරට ඒ භාණ්ඩ පරිභෝජනය කරන්නේ නැහැ. එක්ක අඩුවෙන් පරිභෝජනය කරන්නේ. එහෙනම් ඒකත් වැඩක් නැහැ. පරිභෝජනයත් ඉහළ මට්ටමක තියෙනවා. රටේ සමස්ත නිෂ්පාදනය තිබී යුතු ඉහළ මට්ටමක තිබී යුතුවා මෙන්ම මිනිස්සුන්ගේ පරිභෝජන මට්ටමත් පැවතිය යුතු ඉහළ මට්ටමකම පවතින්නට ඕනේ. දැන් බලන්න දරුවනේ අපේ රට වාසනාවන්ත රටක් තේ නිෂ්පාදනය ඇති. තේ නිපදවන්න අවශ්‍ය දේශගුණික තත්ත්වය. ඒ වගේම පසේ ස්වභාවය, ජල වහනය ඒ සියල්ල හරියට සමතුලිත වෙලා තියෙනවා ලංකාවේ තේ නිෂ්පාදනයේ. ඒ නිසා ලෝකයේ දියුණුම රටවල් ඇමරිකාව, ජර්මනි වගේ රටවල් වලට තේ නිෂ්පාදනය කරන්න හැකියාවක් නැහැ. ඇයි ඒවලට ස්වභාව ධර්මය ඒ සම්පත් දීලා නැහැ.
ස්වභාව ධර්මය අපට ඒ සම්පත් දීලා තියෙනවා. ඒ නිසා අපිට ලෝකෙම තේ නිෂ්පාදනය කරන්න පුළුවන්. තේරෙනවද? ඒ තේ නිෂ්පාදනය කරලා සමස්ත තේ ප්‍රමාණය අපි යවනවා විදේශයන්ට. අපේ රටේ මිනිස්සුන්ට තේ බොන්න විදියක් නෑ. එහෙමනම් ඒක නෙවෙයි ආර්ථික තිරසර සංවර්ධනය කියන්නේ. දැන් මම කියන්න ගියේ අපේ රටේ තේ කර්මාන්තශාලා වලින් හදනවා ග්‍රීන් ටී, කොළ තේ, ඒ වගේම බ්ලැක් ටී, කළු තේ, ඒ වගේම බ්‍රවුන් ටී, නැත්නම් රෙඩ් ටී, රතු තේ, දුඹුරු තේ. ඔය තුනම අපට හම්බෙන්නේ නැහැ. ඔය තුනම විදේශ වලින් අපට යනවා. අපේ එක එක නම් වලින් තියෙනවානේ. අර තේ මේ තේ කියලා. තේරෙනවද? එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ඒ මොනවද? තනිකර තේ ඩස්ට් එක. කියන්නේ කර්මාන්තශාලා තේ නිෂ්පාදනයේ ඉතුරු වන ප්‍රමාණය. ඒක සමහරට ගෙරල්ලා සෝදලා ඊට පස්සේ වැනිලා දාලා රසකාරක දාලා වේල අපිට පැකට් කරලා දෙනවා. අපි බොන්නේ දැන් බලන්න සමහර මම නම් කියන්නේ සමහර තේ කොඩු තියෙනවා තේ උණු වතුරට දාපු ගමන් මොකද එන කහට එනවා. මොනවද? තනිකර ඩයි වර්ග. එහෙම වෙන්න බෑනේ. සාමාන්‍යයෙන් නම් තේ දාලා විනාඩි 5ක් විතර තැම්බෙන්න තියෙනවා. ඒතර තමයි නියම තේ රසය එන්නේ. අර තේ රසෙත් නෑනේ. දැන් මමත් ඒ වගේ තේ පැකට් එකක් හදිස්සියකට අපේ වත්තර ගියා. වත්තේ වැඩ කරන මිනිස්සුන්ට තේ දුන්නම ඒ මිනිස්සු කියන මහත්තයෝ මේකේ කහට නෑනේ. කහට මදීනේ කියලා. නමුත් කහට පාට තියෙනව රහ නෑ. අන්න මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ තේ නිෂ්පාදනය කරනවා. ගුණාත්මක උසස් ගණයේ තේ අපේ රටේ මිනිස්සුන්ට පරිභෝජනය කරන අවස්ථාවනේ. ඒකත් වැඩක් නෑ. ඒකයි මේ කියන්නේ. ඊටාම ස්තරම් වූ භාණ්ඩ නිෂ්පාදනය කළ යුතු මට්ටමින් අපේ රටේ නිෂ්පාදනය කෙරෙන්නත් ඕන. ඒවා අපේ රටේ මිනිස්සුන්ට ප්‍රමාණවත් ලෙස පරිභෝජනය කිරීමේ හැකියාව තියෙන්නත් ඕන. එහෙම වුණොත් තමයි ආර්ථික තිරසර සංවර්ධනය ආරක්ෂාව. පැහැදිලිද? ධර්ම සරල සංකල්ප මේවා. අපේ ජීවිතයට බද්ධ වෙච්ච දේවල්. සමහර අපි හිතන්නේ නැති දේවල්. දැන් හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් හිතන්න පුළුවන්. තේරුණාද? ඊළඟට සේවා නියුක්තිය. නැතර කියා නියුක්තිය. රටක වැඩ කළ හැකි මට්ටමේ වැඩ කළ යුතු මට්ටමේ සියලු පුරවැසියන් මොනවා හරි රැකියාවක ඍජු හෝ වක්‍ර රැකියාවක නියුක්ත වෙන්න ඕන. එහෙම වුණොත් තමයි එරට ආර්ථික සංවර්ධනයක් අපි පිළිගන්නේ. දල දේශීය නිෂ්පාදනය හෝ දල ජාතික නිෂ්පාදනය පසුගිය වසර වලට වඩා සමාන රටවල් වලට වඩා අපේ රටේ ඉතා ඉහළ අගයක් ගන්නවා කියලා කිව්වත් මිනිසුන් සෑහෙන පිරිසකට රැකියාව නැත්නම් එය සංවර්ධනයක් වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා රටක විශේෂම ආර්ථික තිරසර සංවර්ධනයේදී අනිවාර්යයෙන්ම රැකියාව නියුක්තිය නැත්නම් සේවා නියුක්තිය අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. පැහැදිලිනේ? අනිත් එක තමයි අන්තර්ජාතික වෙළඳාම. රටක ආර්ථික තිරසර සංවර්ධනයක් ඇති වෙනවා නම් පැහැදිලිවම පුළුල් අන්තර්ජාතික වෙළඳාමක් නැත්නම් පුළුල් ජාත්‍යන්තර වෙළඳාමක් සක්‍රිය වෙන්න ඕන. දැන් මේක ඔබට හොඳට තේරෙනවා සෑම රටක්ම ජාත්‍යන්තර වෙළඳාමේ දෙන්න ඕන. ඩේවිඩ් රිකාඩෝ කියන සුප්‍රකට ආර්ථික විද්‍යාඥයා අන්තර්ජාතික වෙළඳාම් පිළිබඳ පොදු න්‍යාය වූ සාපේක්ෂ පිරිවැය න්‍යාය, සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය හඳුන්වා දෙමින් ඔහු කිව්වේ සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය තමයි ලෝකයේ අන්තර්ජාතික වෙළඳාමේ පදනම, ෆවුන්ඩේෂන් එක අතිවාරම. හරිද? ඒ සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය හඳුන්වා දුන් ඩේවිඩ් රිකාඩෝ පවා ප්‍රාර්ථනා කරේ ලෝක පුරා නිදහස් අන්තර්ජාතික වෙළඳාමක් ව්‍යාප්ත වී යුතු බව. දැන් අද අපි ගෝලීයකරණයට ලක් වෙලා ඉවරයි. අද අපිට ලෝකේ රටවල් අතුරින් හුදකලාව ජීවත් වෙන්න බෑ. මේ යන ක්‍රමයට අපිට ස්වයංපෝෂිත ලංකාවක්, ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ලංකාවක් අපිට තව අවුරුදු 500කට හිතන්නවත් බෑ. මොකද මුළු ලෝකයේ සියලු රටවල් අද දේශපාලන, ආර්ථික, සමාජීය, තාක්ෂණික වශයෙන් එකට ඒකාබද්ධ වෙලා එකිනෙක රටවල් එකිනෙකා මත යැපෙන තත්ත්වයක් තියෙනවා. ඇමරිකාව කොච්චර ලෝකේ ප්‍රබල රටක් කියලා මිනිස්සු පිළිගත්තත් ඇමරිකාව පවා ලංකාව කියන අපේ ශ්‍රී ලංකාවට යටයි. ඇයි? අපි නැත්නම් ඒගොල්ලන්ට තේ බොන්න දෙයක් නෑ. අපි නැත්නම් ඒගොල්ලන්ට හොඳ මොකද මුළු ආසියාවෙම පාකිස්තානයේ කෙන්යාවේ මොන රටවල් ගත්තත් මුළු ආසියාවෙම ගුණාත්මක රසවත්ම තේ තියෙන ලංකාව කියලා ලෝක මතයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට අපි ඕනේ. අපිට ඒගොල්ලෝ ඕනේ. අපිට ඒගොල්ලන්ගේ තාක්ෂණය ඕනේ. විදේශ ආයෝජන මෙහෙට ගෙන්න ගන්න ඕනේ. එකිනෙක මත රැඳෙනවා. ඕක තමයි ගෝලීකරණය කියන්නේ. එහෙනම් මේ ලෝකයේ සෑම රටක්ම
තනි රටක් තනි ග්ලෝබ් එකක් බවට පත් වෙච්ච මෙවන් යුගයක අනිවාර්යයෙන්ම අපිට අන්තර්ජාතික විලදාමින් බැහැර වෙන්න බෑ. මේ කියන්නේ ඵලදායී අන්තර්ජාතික විලදාම. ඒ කියන්නේ අපි පුළුවන් තරම් අපි භාණ්ඩ අපනයනය කරලා එමෙන් කීප ගුණයක ආනයන කරොත් මොකද වෙන්නේ? සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ආනයන වියදම අභිබවා යන. ආනයන වියදම අභිබවා යන අපනයන විලදාම පවත්වාගෙන යන්නට ඕන. තේරෙනවද? කියන්නේ ප්‍රශස්ත අන්තර්ජාතික විලදාම. අපි ආනයන සඳහා භාණ්ඩ ආනයනය කරන්න රුපියල් කෝටි 5000ක් වියදම් කරලා කෝටි 1500ක අපනයනකට තීරුමක් නැහැ. ඒ නිසා ආනයන වියදම ආවරණය කරගෙන ගත හැකි. ආවරණය කරගනිමින් තවත් අතිරික්ත විදේශ විනිමයක් උපයන්න පුළුවන් වුණ ආකාරයට අන්තර්ජාතික වෙළඳාමක් පවත්වාගෙන යා යුතු කියන එකයි මේ කියන්නේ. මෙන්න මේ වගේ ඉතා වටිනා ආර්ථිකමය සාධක කීපයක් ඉස්මතු වෙන්න ඕනේ රටක ආර්ථික තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක වෙනවා නම්. අපි බලමු ඊළඟට ව්‍යාපාරවලට ආර්ථික තිරසර බව තහවුරු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. ව්‍යාපාරවලට ආර්ථික තිරසර බව තහවුරු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. දැන් නිකම්ම ආර්ථික තිරසර සංවර්ධනයක් ජනිත වෙන්නේ නැහැ නේ. ඒ ආර්ථික තිරසර බව තහවුරු කරන්න ව්‍යාපාරවලට ක්‍රියාත්මක විය හැකි ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම. ඒ කියන්නේ අවභාවිතයෙන් බැහැර වීම. හරිනේ අපි දැන් මුලිනුත් කිව්වේ ඒකනේ. ආර්ථික තිරසර සංවර්ධනයකදී අවධානය යොමු වෙන්න ඕනේ විශේෂ ලක්ෂණයක් වශයෙන් අපි කිව්ව ගුණාංගයක් වශයෙන් සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම. එහෙනම් ව්‍යාපාරවලත් ඒක ඔට්ටු. ව්‍යාපාරවලත් ඒක වළංගුයි. එහෙනම් ව්‍යාපාර විසින් සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන්න. ඒ කියන්නේ සම්පත් වැරදි ආකාරයෙන් භාවිතා කරන්න බෑ. මං ඉස්සෙල්ලා කිව්වේ දැන් ජල සම්පත නුදුරු අනාගතයේ සිඳියන ස්ථානයක ජල විදුලි බලාගාරයක් ඉදි කරනවා කියන්නේ සම්පත් අවභාවිතා කරනවා. ඒ වගේ ව්‍යාපාරිකයන්ගේ සම්පත් වලින් දීර්ඝ කාලයක් උපරිම ඵල නෙලා ගන්න පුළුවන් වන ආකාරයට සම්පත් භාවිතා කරන්න ඕන. සම්පත් භාවිතා කරලා නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක කරන්න ඕන. දෙවෙනි එක තමයි ප්‍රාග්ධනයේ කාර්යක්ෂමව භාවිතා කිරීම. ප්‍රාග්ධනයත් නිවැරදිව භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා විශාල මුදලක් අපි ආයෝජනය කරනවා. ඒකේ ප්‍රතිඵල නැතුනොත් ඒතර පළවෙනි කතාවම තමයි වෙන්නේ. දැන් අපි නිදසුනක් වශයෙන් හිතපු ප්‍රධාන සදාසන නගරයක් හිතන්නකො නුගේගොඩ වෙන්න පුළුවන්. මොරටුව වෙන්න පුළුවන්. පිළියන්ද, ගාල්ල, මාතරේ වගේ යාපනයේ ඒ තදාසන නගරයක අපේ තුමු බේකරි ප්‍රොඩක්ට්ස් පාන් ඒ වගේ බනිස් පිටි වලින් හදන බේකරි නිෂ්පාදන බිහි කරන බේකරි පහක් තියෙනවා කියලා හිතන්නකො. ඒ බේකරි පහටම යම් කිසි වෙළඳපොළ කොටසක් ලැබිලා තියෙනවා. ලාභ ලැබෙමින් බිස්නස් කරන්න පුළුවන්. උතන්ට තව ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා බේකරියක් සදා ආයෝජනය කරනවා. ඒ බේකරි මහා පරිමාණ ආයෝජනය කරනවා. තේරුණාද? සමහර බේකරියෙන් ඒ නගරේ නෙවෙයි ඒ දිස්ත්‍රික්කෙටම බේකරි ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන්. විදියට මහා පරිමාණ යන්ත්‍රාගාර ගේනවා. ඒ යන්ත්‍ර ගෑනලා යන්ත්‍රාගාර ස්ථාපිත කරනවා. ඒ යන්ත්‍රාගාරයේ කැපැසිටි එකේ යන්ත්‍රවල නිෂ්පාදන ධාරිතාවය. හරිද? අපි තුමු යන්ත්‍ර නිෂ්පාදන ධාරිතාවෙන් දිනකට කිසියම් බේකරි නිෂ්පාදනයක් අපි තුමු ඒකක ලක්ෂයක් හදන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ. වැඩක් නැහැ. මොකද හේතුව තව තරංකාරී බේකරි පහක් තියෙනවා කියලා මම කිව්වනේ. එහෙනම් මෙයාට පුළුවන් උපරිම 10000යි. 10000ක් හැදුවොත් ඒ 10000 විකුණ ගන්න පුළුවන්. අර තරංකාරී 5 දෙනාත් එක්කලා. ඒතර තව 90000ක්ම හදන්න පුළුවන්. එහෙනම් 90000ක් තව අතිරික්ත 90000ක් හදන්න පුළුවන් ආකාරයේ මහා පරිමාණ යන්ත්‍ර අත්පත් කරගන්න ප්‍රාග්ධන වල තියෙනවා. අන්න ප්‍රාග්ධනේ අපි වැරදි ආකාරයෙන් පාවිච්චි කරා. එහෙනම් අපිට තිබුණේ ඊටාම කුඩා ප්‍රමාණයේ යන්ත්‍රෝපකරණ වලින් මේ වැඩේ කරන්න තිබුණා. එහෙනම් ප්‍රාග්ධනේ අනවශ්‍ය ලෙස අපි නාස්ති කරා වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනත් කාර්යක්ෂමව භාවිතා කරන්න ඕනේ. ඊළඟට අවදානම් කළමනාකරණය. සෑම ව්‍යාපාරයකම අවදානම් තියෙනවනේ දරුවනේ. සෑම ව්‍යාපාරයකම අවදානම් තියෙනවා. මේ අවදානම් කලට මනාවට හසුරවන්නට ඕනේ. ඒක ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන වගකීමක්. ඒ වගේම යුතුයකමක්. තේරුණාද? මොකද ව්‍යාපාර පටයුතු පවත්වාගෙන යනකොට විවිධ වූ අවදානම් සහගත තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. සමහරට ගිනි ගැනීම අවදානම් වෙන්න පුළුවන්. සමහරට ජනතාවට
අවට ජනතාව ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයට අහිතකර දේවල් එකතු වෙලා වාතය අපවිත්‍ර වෙලා මිනිසුන්ගේ සෞඛ්‍ය පිරිහීමේ අවදානම තියෙන්න පුළුවන්. තේරෙනවද? ඔන්නෝගේ විවිධ අවදානම් තියෙනවානේ. එතන නැත්තම් සෞඛ්‍ය ආරක්ෂිත නොමැති භාණ්ඩ නිෂ්පාදනය තුලින් මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්ව පිරිහීමේ අවදානම් තියෙන්න පුළුවන්. මෙන්න මේ අවදානම් පුළුවන් තරම් බැහැර කරගන්න. මේ අවදානම් පුළුවන් තරම් අඩු කරගෙන තමන්ගේ රටේ පුද්ගලයින්ට තමන්ගේ රටේ පුරවැසියන්ට හානියක් නොවන ආකාරයෙන් අවදානම් අඩු කරගන්න ව්‍යාපාරිකයන්ට යුතුයකමක් වගකීමක් තියෙනවා. ඒ සඳහා ව්‍යාපාරිකයෝ දායක වෙන්න ඕනේ. ඊළඟට රැකියා නිර්මාණය කිරීම. මම හැමදාම කියනවා වගේ පවතින කිසිදු රජයකට රැකියා උත්පාදනය කරන්න බෑ. රජයක් තියෙන ආර්ථිකය කළමනාකරණය කරන්න සහ නියාමනය කරන්න. රැකියා නිර්මාණය කරන ව්‍යාපාරිකයෝ. රාජ්‍යාංශීය ව්‍යාපාර වේවා, පුද්ගලිකංශීය ව්‍යාපාර වේවා. එනම් ව්‍යාපාරිකයන්ට පුළුවන් රැකියා නිර්මාණය කරන්න. නිර්මාණය කළ යුතුයි. මොකද රටක ආර්ථික තිරසර සංවර්ධනයක් ඇති වෙනවා නම් අපි ඉස්සෙල්ලා පෙන්නලා දුන්නා. රැකියා නියුක්තිය ඉහළ යන්නට ඕන. සේවා නියුක්තිය ඉහළ යන්නට ඕන. රැකියා වියුක්තිය තියෙන්න බෑ. තේරෙනවද? එහෙනම් රැකියා නියුක්තියක් ඇති කරන්න නම් ව්‍යාපාරිකයෝ රැකියා බිහි කරන්න ඕන. තේරුණාද? ව්‍යාපාරිකෙන්ට පුළුවන් නේද රොබෝටික් තාක්ෂණය දාගන්න? රොබෝටික් තාක්ෂණය. ඒ කියන්නේ රොබෝවරු දාගත්තොත් පුද්ගලෝ 10 දිනකගේ 15 දිනකගේ වැඩ එක රොබෝ කෙනෙක් කරන්න පුළුවන්. ඒතකොට රැකියා 15ක් අහිමි. එතෙන්ටම යන්නේ නැතුව රොබෝ තාක්ෂණයත් අද පාවිච්චි කළ යුතු වෙනවා පැහැදිලිවම. ඒ පාවිච්චි කරන ගමන් පුළුවන් තරම් පුද්ගලයින්ටත් රැකියා අවස්ථා උදා කිරීම ව්‍යාපාරිකයෝ වගේ. මොකද එහෙම රැකියා නිර්මාණය කළේ නැත්නම් රැකියා නියුක්තිය කියන එක ආරක්ෂා වෙන්නේ නැහැ. රැකියා නියුක්තිය අපි ඉස්සෙල්ලා කිව්වා ආර්ථික තිරසර සංවර්ධනයේදී අනිවාර්යංගයක් කියලා. ඒ අනිවාර්යංගය ඉෂ්ට කරගන්න රැකියා සැපයීම ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වෙනවා. අනිත් එක තමයි කුසලතා බලගැන්වීම. සෑම ව්‍යාපාරිකයෙක් ළඟම අඩුම ගානේ එක සේවකයෙක් හරි ඉන්නවනේ. එක සේවකයෙකු සේවක කණ්ඩායමක් ඉන්නවා. මේ සේවකයින් තුල තියෙන විවිධ වූ කුසලතා. සමහර කුසලතා දරුවනේ උපතින් ආපුවා. අපි කියන්නේ සහජ කුසලතා කියලා. ඇකියුමින් ස්කිල්ස් කියලා කියන්නේ සහජ කුසලතා. සමහර කුසලතා තමන් පසුකාලීනව යම් කාර්යයන්හි යම් ආයතනවල යම් ව්‍යාපාරවල යම් තනතුරුවල සේවය කරලා පළපුරුද්දෙන් ලැබූ කුසලතා වෙන්න පුළුවන්. සමහර කුසලතා තමන් ආදර්ශයෙන් ඒ කියන්නේ ව්‍යාපාර ලෝකයේ විවිධ භූමිකා විවිධ ව්‍යාපාරික චරිත අධ්‍යයනය කරලා දැකලා ඒ නිරීක්ෂණය කරලා ලැබුව වෙන්න පුළුවන්. කොයි ආකාරයෙන් හරි ඒ වගේම අධ්‍යාපනය ලැබුව වෙන්න පුළුවන්. කොයි ආකාරයෙන් හරි පුද්ගලයන් සතු කුසලතා තියෙනවා. මෙන්න මේ කුසලතා තව බල ගන්නවන්න ඕනේ. මොකද්ද මේ බල ගන්නවා කියන්නේ? බල ගන්නවා කියන්නේ ඒ කුසලතා තවත් වැඩි දියුණු කරගන්න. ඒ කුසලතාවට අපි ඒ කුසලතාවට නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. නිශ්චිත පිළිවෙලක් නැහැ. තේරුණාද? ඒ කුසලතා නිශ්චිත ක්‍රමවේදයක් මත නිශ්චිත පිළිවෙලකට භාවිතා කරමින් ඒ කුසලතා වලින් උපරිම ප්‍රයෝජන ගන්න ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ කුසලතා පූර්ණ සේවකයාගේ කුසලතා පූර්ණ බව අවබෝධ කරගෙන ඒ කුසලතා වලින් උපරිම කාර්යයක් ඉෂ්ට කරගන්න පුළුවන් වන ආකාරය. කුසලතාවට ගැළපෙන ආකාරයේ කාර්යපවරම. ඔහුව දිරිගන්නමින්, ඔහුට පහසුකම් සපයමින් ඔහුගේ වැඩ ගන්නට ඕන. අන්න එක තමයි කුසලතා බල ගැනීම කියන්නේ. ඒ කුසලතා පූර්ණ සේවකයාට ඒ කුසලතා වලින් උපරිම ප්‍රයෝජන දෙන්න පුළුවන්කම තියෙද්දි වෙනත් ආකාරයේ කාර්යපවරු මොකද වෙන්නේ? එයාගේ තේරුමක් වෙන්නේ නැහැ. තේරුමක් වෙන්නේ නිසා ඒ කියන්නේ මේ කියන්නේ සරලව කිව්වොත් ඒ සේවකයා සතු කුසලතා දක්ෂතා හඳුනාගෙන ඒ කුසලතා වලින් උපරිම ප්‍රයෝජනයක් ව්‍යාපාරයට ඒ වගේම රටට ලබාගත හැකි වන ආකාරයෙන් කුසලතාවට ගැළපෙන ආකාරයේ කාර්යයන් පවරන්න. එයාට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. එයාට අවශ්‍ය නෛතික බලය දෙන්න. එයාට දිරිගැන්වීම් ලබා දෙන්න. එයාට අවශ්‍ය සම්පත් ලබා දෙන්න. එයා ලස්සනට වැඩක් කරයි. එයා ඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියේ හොඳ කොටස් කරුවොත් පංගු කරුවොත්.
මම සරල උදාහරණයක් කියන්නම්. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ අපිට ලොකු මුදලක් තිබුණා අධ්‍යාපනය හදාරන්න. මම රැකියා කීපයක් කරා පාර්ට් ටයිම්. ලෙක්චර්ස් කට් කරමින් බොහොම අමාරුවෙන් බැලන්ස් කරගෙන. ඒ ප්‍රශ්න ආවොත් ඒ ජොබ් එක නැති වෙනවා. එක්ක විශ්වවිද්‍යාලයෙන් ප්‍රශ්නයක් තියෙනවා, එක්ක ආයතනයෙන් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මොකද වැටෙන්නේ නැති කියලා. ඉතින් මම රැකියා කීපයක් කරා. ලංකාවේ නම්දරු සමාගම් සමූහයක්. මම නම කියන්නේ දැන්ට ක්‍රියාත්මක නම්දරු ගෲප් ඔෆ් කම්පැනි එක. ඒකේ හිටියා පුද්ගලයෙක් අපි තු මිස්ටර් එක්ස් කියලා. එයා ඇවිල්ලා ටෙක්නිකල් සුපර්වයිසර් කෙනෙක්. ටෙක්නිකල් සුපර්වයිසර් කෙනෙක්. එයාට තිබුණේ රථවාහන අංශයේ එයා වැඩ කරේ රථවාහන වලට අවශ්‍ය මේ සුපරීක්ෂණ කටයුතු. කාර්මිකයෝ, මෙකැනික්ලා, ටින්කර්ස්ලා, කාර්ය පවර්ලා ඒගොල්ලන්ගේ වැඩ ගන්න. නමුත් එයාගේ කුසලතාව තිබුණේ එතන නෙවෙයි. මතරම තේරුම් ගන්න මේ කියන එක. එයාගේ කුසලතාව තිබුණේ දරුවනේ මෝටර් කාර්මික ශිල්පයේ නෙවෙයි. යන්ත්‍ර මෙෂිනරිස් යන්ත්‍ර නිර්මාණයටයි. යන්ත්‍රෝපකරණ නිර්මාණය සඳහා තමයි එයාගේ ඒක මම ඒත් එක්ක කතා කරා. ගොඩක් මාත් එක්ක සමීප මාස කිහිපයක් ගත කරා. මට තේරුණා එයා පුංචි කාලේ ඉඳන් මෙයා ඒ අලුත් යන්ත්‍රෝපකරණ නිර්මාණය කරන්නේ යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලන්න. තේරුණාද? අවධානය මොකද පුංචි කාලේ ඉඳන් මෙයාගේ තිබුණේ ඇහැ සිත දෙකම තිබුණේ ඒ යාන්ත්‍රික ක්‍රියාවලියට. නමුත් එයාට හම්බුනේ වෙන රැකියාව. අන්තිමට දැන් මෙයාට දැන් මෝටරත කම්මලේ මෝටර නිෂ්පාදන අලුත්වැඩියා සම්බන්ධයෙන් එයාට නිරීක්ෂණය කරන්නේ නැහැනේ පැය 24න්. නැත්නම් එයාගේ මුළු සේවා කාලෙම එයාට විවේකයක් ලැබෙනවනේ. විවේකයක් ලැබුණම මෙයා හදනවා ඔය ඉතිරි වෙන යකඩ කපුලි හැරීම අරගෙන හදනවා දරුවනේ මේ පේපර් කටින් මැෂින් එකක්. පේපර් කටින් මැෂින් එකක්. පොඩි එකක් හදන්නේ. ඉතින් මමත් දැක්කා මැෂින් ඔපරේටර් සම්බන්ධ කරගෙන එයත් එක නිරන්තරයෙන් වාදි මෙයත් මහන්සි වෙන දාඩිය දාගෙන හදනවා දෙන්න එක හදනවා එයාගේ අල්මාරිය දාලා ලොක් කරලා යනවා. කොහොම හරි මෙයා කරලා තියෙන්නේ කියන්නේ මුද්‍රණාලයකට ගැලපෙන පේපර් කටින් මැෂින් එකක සාම්පල් එකක් හැදුවේ හැබැයි මෙයාගේ පස්සේ කාලෙක අපි දැනගත්තා මෙයා ඒ ආයතනෙන් අයින් වෙලා මෙයා පෞද්ගලික මුද්‍රණාලයක් දානවා ප්‍රෙස් එකක්. ඒ ප්‍රෙස් එකට අවශ්‍ය යන්ත්‍රයක කියන්නේ මොකද්ද ආදර්ශයක්. යන්ත්‍රයක ආදර්ශයක් තමයි මෙයා හැදුවේ. ඉතින් පසු කාලෙ අපි දැනගත්තා මෙයාගේ ටාගට් එක වෙලා තුනේ ප්‍රෙස් එකට ගැලපෙන යන්ත්‍රයක් හදන්නේ කොහොමද කියලා අත්දැවීමක් කළා. හරිද? කොහොම මෙයත් එක්ක විරුද්ධ සේවකෝ දෙන්නේ කම්මල් කල්පනාකරට මේබෝ කියලා මෙයා රැකියාවට එනකොට මෙයාගේ යතුරු ඉල්ලගෙන ලොකර රැගලා මේ මොනවද කියලා ඔන්න ලොකු කේස් එකක් ෆයිල් කරා. අන්තිමට මෙයාගේ වැඩ තහනම් කළා. තහනම් කළා ප්‍රධාන කාර්යාලයේ ලැබුවා විනය පරීක්ෂණ. ඉතින් අර චෝදනා පත්‍රයක් දෙනවනේ දරුවනේ. එයාට ලිඛිතව දෙන චෝදනා පත්‍රයක් ඔබ මෙන්න මේ වරද කරලා තියෙනවා මෙහෙමයි කියලා දෙනවා. ඒ චෝදනා පත්‍රය දෙනවා රුපියල් එවකට. මේ කියන්නේ විශාල කාලෙට ලක්ෂ 5ක් අවුරුදු 20කට විතර උඩ එහා කතාව මම කියන්නේ. ලක්ෂ 5ක් වටිනා යන්ත්‍රයක් ආයතනයේ දීපල භාවිතා කරලා නිපදවීම තුලින් වරදක් කරා කියලා කතන්දරේ චෝදනා පත්‍රය තියෙනවා. එවකට එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වශයෙන් වැඩ කරපු කෙනා තමයි මූලිකව මේ විනය පරීක්ෂණ කියලා තියෙන්නේ. එයා චෝදනා පත්‍රය පැහැදිලි කරලා කියවලා. ඇයි ඔබ මේ වරද කළේ? ඔබ මේ වරද පිළිගන්නවද? මම වරද පිළිගන්නේ. මම වරදක් කළේ නැහැ සර්. කොහොමද වරදක් කළේ නැහැ කියන තමුසේ? සර් මේ යකඩ කැබලි මේකට පාවිච්චි යකඩ කැබලි ඕනතරම් මේ ෆැක්ටරි තියෙනවා. අපත යන ඉතින් ලොරි ගානක් එකතු කරන්න පුළුවන්. අනික සර් මම සුපරීක්ෂකවරයෙක්. මට පැය 8ේම මට ඩියුටි නැහැ. මට විවේකයක් තියෙනවා. මම දැක්කා එහා පැත්තේ කියන්නේ ඒ ෆැක්ටරි කොම්ප්ලෙක්ස් එකේම ප්‍රෙමිසස් එකේම තියෙනවා ලොකු ප්‍රෙස් එකක්. පත්තරත් එහෙම මුද්‍රණය කරන. ඒ ප්‍රෙස් එකේ පේපර් කටින් මැෂින් එක නිතරම අබලන් වෙනවා. අන්තිමට රාත්‍රී කාලයේ පවා ඒ පුවත්පත් සහ අදාළ ලිපි ලේඛන බාහිරට අරන් යන්න වෙනවා කට් කරන් එන්න. ඒකේ අපරාධ වීදමක් යනවා. පෙට්‍රල් වේස්ටේජ් එක ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් යනවා. අමතර ෆී එකක් ගෙවන්න වෙනවා. ලක්ෂ ගාණක් පාඩු. මට හිතුණා මට විවේකයක් ලැබෙන මොහොතේ මේ අපත යන මේ ඉතිරිවන කැබලි අරගෙන
සාම්පල් එකක් හදලා සර්ලට පෙන්නන්න. මම මේ ආයතනයේ විතර කරන්නේ මට නෙවෙයි. සාම්පල් එක විතර සර්ලට පෙන්නන්න මෙන්න මේකෙන් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙමනම් සර්ලා අනුමැතිය දුන්නොත් මම ආයතන වෙනුවෙන් මම මේ මංගාරේ මගේ ශ්‍රමයෙන් මම මේක හදනවා. අනිත් එක සර් මේක ලක්ෂ 5ක් වටින්නේ නැහැ. සර් මේක ලක්ෂ 5කට නෙවෙයි. මේක ලක්ෂ 2මාරකට අලිවි කරන්න බලන්න. මේ සාම්පල් එක ලක්ෂ 2මාරකට අලිවි කරොත් මම ලක්ෂ 5ක් ආයතනට ගවල මම රැකියාව නැස් වෙනවා. අභියෝගුත් කරා. මෙයාගේ කතාවට අහු වුණා. හරි අහු වුණා. නොමග ගියා. හරි. තමුසේ කොහෙවත් යන්න ඕනේ නැහැ. තමුසේ අපේ හෙඩ් ඔෆිස් එකේ තම ෆැක්ටරි ප්‍රසින් හෙඩ් ඔෆිස් එකේ එනවා. තමුසේ මැෂින් එක හදනවා. මම තමුසේට අවශ්‍ය ෆැසිලිටිස් දෙන්නම්. කියලා වෙනම පොඩි ෆැක්ටරියක් ඕපන් කරා. සේවකයෝ දුන්නා. පහසුකම් දුන්නා. හැදුවේ නැද්ද? අදටත් මම ඔය කියන ආයතනේ. අදටත් ඔය කියන ආයතනේ මුද්‍රණාලේ කඩදාසි කපන්න පාවිච්චි කරන්නේ එයා හදපු යන්ත්‍රය. අන්න කුසලතාව බල ගැනීම. අන්න කුසලතාව බල ගැනීම. එහෙම නොකර මෙයා සේවෙන් පහ කරා නම් අපරාධයක් නෙවෙයි. එහෙනම් ඒ ආයතනයේ වාසී ඉන්නෙත් නැහැ. තේරෙනවද? ඒ නිසා සේවකයන්ගේ කුසලතා හඳුනාගෙන ඒ කුසලතා වලට අවශ්‍ය පහසුකම් ලබා දීලා ඔවුන්ට පරිසර හැදලා දීලා දිරිගැන්වීම කරලා ඔවුන් ලවා රටේ ව්‍යාපාරයට ඒ වගේම රටට ඵලදායී නිෂ්පාදන බිහි කරගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට දේශීය ආර්ථික වර්ධනය සඳහා ආයෝජන. අනිවාර්යයෙන්ම අපේ රටේ දේශීය ආර්ථිකය වර්ධනය වෙන ආකාරයෙන් සංවර්ධනය වෙන ආකාරයෙන් තමන්ගේ ආයෝජන කටයුතු කරන්න ඕනේ. දැන් මම ව්‍යාපාරිකයෙක් නම් මම මගේ ධනය ආයෝජනය කරනවා අපේ රටේ සංවර්ධනයට හේතු නොවන භාණ්ඩ ආසව නිෂ්පාදනය කරන්න. එතකොට තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම මගේ ආයෝජනය තුලින් මගේ ව්‍යාපාරය තුලින් අපේ රටේ සංවර්ධනයට දායකත්වයක් දෙන්න ඕනේ. තේරෙනවද? අපේ සංවර්ධනයට බද්ධ නොවන ව්‍යාපාර කටයුත්තකට මම මුදල් ආයෝජනය කරන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? ඊළඟට තාක්ෂණය දියුණු කිරීම. අනිවාර්යයෙන්ම ආර්ථික තිරසර සංවර්ධනයේදී ව්‍යාපාරිකයින්ගේ වගකීමක් වෙනවා. નિરાයාසයෙන්ම වගකීමක් වෙනවා පවතින තාක්ෂණය දියුණු කරන්න. ඒ කියන්නේ තමන් මෙහෙමනේ දැන් රටක දරුවනේ ව්‍යාපාර 10ක් කියනකොට තියෙන්නේ. නිකන් උපකල්පනය කරන්න. ව්‍යාපාර 10ක් නම් ඔය ව්‍යාපාර 10ම නවීන තාක්ෂණය භාවිතා කරොත්නේ ඒක රටේ සංවර්ධන හේතු වෙන්නේ. තේරෙනවද? ලෝකේ අංකයේ රටක් බවට පත් වෙන්නේ. ඒ වගේ එහෙනම් මේ සෑම ව්‍යාපාරයක්ම තමන් විසින් තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්න ඕන. පුළුවන් තරම් නවීන තාක්ෂණය ඊට වඩා අදට වඩා හෙට වඩා හොඳ ගුණාත්මක නවීන තාක්ෂණ භාවිතා. එහෙම නවීන තාක්ෂණය භාවිතා කරාම ඒකෙන් නව භාණ්ඩ නිෂ්පාදනය වෙනවා. භාණ්ඩයේ ක්වොලිටි එක ගුණත්වය ඉහළ යනවා. භාණ්ඩේ කොස්ට් එක අඩු වෙනවා. ඒ භාණ්ඩේ පාවිච්චි කිරීමේ පහසුවක් ඇති වෙනවා. තේරෙනවද? තරංකාරී භාණ්ඩ වලට පහසුවෙන් තරගයක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා තාක්ෂණය නිවැරදිව භාවිතා කරලා තාක්ෂණය දියුණු කරන්න තමන් කටයුතු කරනවා. කියන්නේ තමන්ගේ ව්‍යාපාරයක් දියුණු වෙනවා. රටේ තාක්ෂණයක් දියුණු වෙනවා. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලින් දියුණු කිරීම. තමන්ගේ ව්‍යාපාරේ එක නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න පුළුවන්. අපි හිතමු දැන් ප්ලාස්ටික් වලින් සෙල්ලම් භාණ්ඩ හදනවා කියලා ඒක එක නිෂ්පාදන ක්‍රියාවලියක්. ආහාර පාන හදනවා කියන්නේ ඒක තව නිෂ්පාදන ක්‍රියාවලියක් නේ. අපි තුමු ටොෆී වර්ගම ගත්තොත් ටොෆී වර්ග දෙකක් හැදුවොත් නිෂ්පාදන ක්‍රියාවලිය දෙකක්. ඒ වගේනේ හරිනේ. අන්නේ නිෂ්පාදන ක්‍රියාවලින් දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ යල් පැන ගිය ක්‍රමවේද වලින් බැහැර වෙලා නවීන තාක්ෂණය පදනම් කරගෙන ලෝක වෙළඳ පොළට විශ්වාසයෙන් අභියෝගාත්මකව සපයන්න පුළුවන් උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවිය හැකි ලෙස නිෂ්පාදන ක්‍රියාවලින් වැඩි දියුණු කරන්න ඕනේ. එහෙම කරනවාද තමන්ගේ ව්‍යාපාරයක් දියුණු වෙනවා, සමස්ත ආර්ථිකයක් දියුණු වෙනවා, ආර්ථික සංවර්ධනය තහවුරු වෙනවා. ඊළඟට යටිතල පහසුකම් සංවර්ධනයට දායක වෙනවා. ව්‍යාපාරිකයන්ට ඒක කරන්න පුළුවන්. යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සාමාන්‍ය රජයක් තමයි කරන්නේ. නමුත් රජය කරනවාට අමතරව තමන්ටත් පුළුවන් මේ පහසුකම් දියුණු කරන්න කිසියම් දායකත්වයක් දෙන්න. අපි හිතමු අඩුගාන රජයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති වලට තමන්ගේ තාක්ෂණය දෙන්න පුළුවන්. අපි හිතමු දැන් සරලම උදාහරණයක් රජයේ විසින් කිසියම් මාවතක් පාරක් ඉදි කරගෙන යනවා කියන්නකො. ඒ පාර ඉදි කිරීමේ ඉති පාවිච්චි කරන බැකෝයන්ට දෙකක්. එක බැකෝයන්ටක් අබලන් වෙනවා. ඒක මාස ගානකරොත් ගොඩ ගන්න බෑ. දැන් මොකද තනි බැකෝයන්ටෙන් වැඩේ කරන්න බෑ. නමුත් ඒ මාර්ගය භාවිතා
කිරීමට නියමිත ව්‍යාපාරිකයෝ ඉන්න යවට. ඒ ව්‍යාපාරිකයන්ට පුළුවන් නම් බැකෝයන්ට අස්සපේලා අර පාර නියමිත කාලය තුල හදාගෙන උදව් කරන්න අන්න ජඩිතල පහසුකම් සංවර්ධනය කරන දායක වුණා. මුදල්ම නෙවෙයි තේරෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ ළඟ ඉන්නවා ඒකට පුහුණු ශ්‍රමිකෝ. ඒ ශ්‍රමිකෝ ව්‍යාපාරේ ගාන සපේනවා. රජෙන් සත පහක්වත් ගන්නෙ නැහැ. ව්‍යාපාරේ පඩිගවල මේ ශ්‍රමදායකත්වය දෙනවා. අන්න යටිදල පහසුකම් දිනු කරන්න දායක වෙනවා. ඒ වගේ මොනවා හරි ක්‍රමයකින් තමන්ගේ ව්‍යාපාර ක්‍රියාවලිය මෙහෙයුම් ක්‍රියාවලිය කරන අතර යටිදල පහසුකම් සංවර්ධනය කරන්න දායකත්වයක් දෙන්න ඕනේ. ඊළඟට නවෝත්පාදන හඳුන්වා දීම. ආර්ථික තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේදී පැහැදිලිවම ව්‍යාපාරිකයන්ගේ තවත් ප්‍රධාන වගකීමක් තමයි new products නවෝත්පාදන innovations නවෝත්පාදන හඳුන්වන්නේ. මොකද ලෝක වෙළඳපොළ තුල අග්‍රය ගන්න ව්‍යාපාරිකයෝ නැත්තම් ලෝ පිළිගත් ලෝ සුපතල ව්‍යාපාරිකයෝ වශයෙන් කීර්තියක් ලබන්නේ අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරන අය. ඒ නිසා සෑම ව්‍යාපාරයක්ම උත්සාහ කරන්න ඕන අඩු ගන්න දිනපතා බැරි වෙන්න පුළුවන් වාර්ෂිකව අඩු ගන්න අවුරුද්දකට වරක්වත් ලෝකයේ මවිත කරවන ලෝකයේ කලබවන නව භාණ්ඩ නිෂ්පාදනය කරන්න. එහෙම නිෂ්පාදනය කිරීම තුළින් ලෝක වෙළඳපොලේ විශාල ඉල්ලුමක් ගොඩනගාගෙන ලෝකයේ තියෙන විදේශ විනිමය අපේ රටට ගලා එන විදිහේ මූල්‍යමාවත් තරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම කලින් කලට නවෝත්පාදන හඳුන්වා දෙමින් රටේ ආර්ථික සංවර්ධනය අත්පත් කරගෙන දායක වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රධාන ක්‍රියාමාර්ග කීපයක් තුළින් ආර්ථික තිරසර සංවර්ධනය සඳහා දායක වීම හැකියාව ලැබෙනවා. එතකොට දරුවනේ අපි මේ වෙද්දි තිරසර සංවර්ධනය කියන ඒකකයට යටතේ ආර්ථික තිරසර සංවර්ධනය සම්පූර්ණයෙන්ම කතා කරා. ආර්ථික තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද? ඒකෙදි අපේක්ෂිත ගුණාංග, ඒකෙදි ව්‍යාපාරිකයින්ට ලබා දෙන දායකත්වය. තේරුණාද? අපි ඊළඟ පාඩම් මේකකේදී අපි ඉතිරි පරිසර ඒක ගැන හදාරන්න බලමු.